right අපිට අද තියෙන්නේ එල්ගේස් 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතිය. ඉතින් මේක වැදගත් ප්‍රමිතියක්. ප්‍රමිතිය ගැන කතා කරන්න කලින් එක්සෑම් එකට කොච්චර වැදගත්ද කියලා ගත්තොත් MCQ ප්‍රශ්න පත්‍රයේ මේකට අදාළ ප්‍රශ්නයක් හෝ දෙකක් වැටෙන්න පුළුවන්. එකක් හරි දෙකක් හරි එන්න පුළුවන්. හොඳද? එකක් හරි දෙකක් හරි වැටෙන්න පුළුවන්. MCQ ප්‍රශ්න පත්‍රය. හරිද? එතකොට ඒක එන්න පුළුවන් දැන් දෙකක් තියෙනවා. එකක් තමයි MCQ 30 ඇතුලේ කියන්නේ ඉරිගහන 30 ඇතුලේ එන්න පුළුවන්. ඒත් එක්කම හිස්තැන් පුරවන තැන එන්නත් පුළුවන්. එහෙම આવොත් එන්නේ ඔය මොකක් හරි එක මෙහෙම ක්‍රියාකාරකම් නැත්නම් ආයෝජන ක්‍රියාකාරකම් වලින් අපෝ මේ මුදල් ප්‍රවාහය ගණනය කරගන්න කියන තමයි එතනින් එන්නේ. ඊළඟට සෙකන්ඩ් පේපර් එකෙන් ගත්තොත් සෙකන්ඩ් පේපර් එකේ අවසාන ප්‍රශ්න විදියට ලැබෙනවා මේක. ලකුණු 40ක් ලැබෙන සම්පූර්ණ ගණනක් විදියට නෙවෙයි ඉන්නේ. ලකුණු 40න් 30කට වඩා අඩු ප්‍රමාණයක ලකුණු සංඛ්‍යා කරන විදිහට තමයි මේක වැටෙන්නේ. එතකොට මේ ගානට තව එකතු කරන්න පුළුවන් ගිණුම් කරන අනුපාත කොටසත් එකතු කරලා සම්පූර්ණ ලකුණු 40 එන විදිහට හදන්නත් පුළුවන්. හරිද? ඒක මිට කලිනුත් වෙලා තියෙනවා. මේ ඔහුගේ අවුරුදු වල චෙක් කරලා බලන්න තියෙනවා. එතකොට මේ ගාන ගත්තාම මේ ගානේ බෝනස් ලකුණු තියෙනවා කියලා අහලා තියෙනවා. මේ ගානේ තියෙනවා බෝනස් ලකුණු. අපි සාමාන්‍යයෙන් ලකුණු 20ක් ගන්නවා නම් ඒ ලකුණු 20න් 3යි 4යි 5යි ලකුණු 6ක් විතර බෝනස් ගන්න පුළුවන් කියලා අහලා තියෙනවද? ගන්නවද? හරිද? ඒකට ගාන හැදුවා හෝ නැත. හරිද? මේ ගානේ ලකුණු උපරිමය ලකුණු 6ක් විතර ගන්න පුළුවන්. උපරිමය ලකුණු 6ක් නිකන් දෙනවා. උපරිමය ලකුණු 6ක් දෙනවා. ගන්න පුළුවන්. හරිද? එතකොට හදලා ගන්න තියෙන්නේ ලකුණු ප්‍රමාණය ටික අඩු වෙනවා. කියන්නේ ලකුණු 20ක් දැන ගන්නකින් 6ක් නිකන් දෙනවා නම් හදලා ගන්න තියෙන ලකුණු 14යිනේ. එතකොට ඒ ලකුණු 14 ලකුණු 14න් 10ක් හදාගත්තත් ඇති. එතකොට 10 අතන 6ක් අනිවාර්යෙන් හම්බ වෙනවා. එතකොට කොහොම 16ක් විතර එනවා. හරි? උපරිමේ ලකුණු දෙන්නේ 6යි නික. බෝනස් හම්බෙන්නේ 6යි. නිසා ලේසි ගාන අතාරින්න එපා. ඉතින් මුලින්ම තීරි කොටස් ටික පොඩ්ඩක් බලමු. කොහොමද මේකේ මොකද්ද මේක කියන්නේ? කොහොමද මේකේ අපි ගණදෙනු ගලපන්නේ? මොනවද මුදල් ප්‍රවාහයන් කියන්නේ? මොනවද මේකේ තියෙන විස්තර දෙන්නේ? ඉතින් ලෙසන් එක ටිකක් ප්‍රැක්ටිකලි යන්න ඕනේ. එහෙනම් ටිකක් සාකච්ඡා කරන්න. හරිද? ඩිස්කෂන් එකක් විදිහට අරගෙන යන්න. නිකන් මම කියන්නේ නෙවෙයි. මොකද ප්‍රවාහයන් ටික හරියට වලවට දාගන්න බැරි වුණොත් ප්‍රවාහය හඳුනා ගන්නකොට ප්‍රශ්න එන්න පුළුවන්. හරි? ගාන කඩපාඩම් කරනවට වඩා හොඳයි ටිකක් වලවට දාගෙන මෙතනින් ඉස්සරහට අරන් යන්නේ. ඒ නිසාම එතකොට මේ පාඩම අනිවාර්යයි නේද? වැදගත් වෙන එකක්. ඒ සමූලික වශයෙන් ඔන්න ඔය කියන කාරණා ටික වලට දාගන්න. හරිද? එතකොට ගාන ලේසි. හරි? සමාගම් වගේ තරම් ලොකු එකක් අමාරු වෙන්නේ නැහැ. හරිම ලේසි ගාන. ඒ හින්දා උපරිම ලකුණු ගානක් ගන්න try කරන්න පුළුවන්. හරි? මේ සපාර දෙන්නේ ඔයාලට පුළුවන් තරම් ලකුණු ගන්න පුළුවන්. ඔන්නෝකයි මේ පාඩමේ පසුබිම කතා කරනවා නම් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි? right. එතකොට LKS 16ට අනුව මේ ප්‍රමිතිය කියනවා ප්‍රමිතිය තියෙන මූලික අරමුණ තමයි මූලික ප්‍රකාශන මේ ප්‍රයෝජන ගන්න විවිධ පාර්ශ්ව ඉන්නවනේ.
මෙන්න මේ පාර්ශවයන්ද ආර්ථික තීරණ ගැනීම සඳහා ව්‍යාපාරයක කිසියම් කාලච්ඡේදයක් සඳහා මුදල් හා මුදල් සමානතාවල සිදු වූ වෙනස් වීම මෙහෙයුම් ආයෝජන හා මූල්‍ය ක්‍රියාකාරකම් වශයෙන් වර්ග කර මුදල් චලනය හා භාවිතය නිරූපණය කරන අර්ථවත් ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමයි. මෙන්න මේක තමයි ප්‍රමිතිය සඳහන් වෙලා තියෙන්නේ. ඒක ප්‍රමිතියේ මූලික අරමුණ වෙන්නේ ඔන්න ඔක. හරි. එතකොට ඇල්මැති පාර්ශ්ව ගත්තාම අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුදල් හා මුදල් සමාන දෙය කියලා නිරූපණය කරාට ඇල්මැති පාර්ශ්ව දන්නේ නෑ මේ මුදල් හා මුදල් සමාන දෙය කියන්නේ මොනවද කියන්නේ. ඒ වගේම මුදල් හා මුදල් සමාන දෙය කියන දන්න අයත් හරියටම දන්නේ නෑ ඇත්තටම මොනවද මේ මුදල් හා මුදල් සමාන දෙය වල උනේ කියලා. හරි. ව්‍යාපාරයක ත්‍රිවශීලතාවය ගොඩක් හොඳයි නම් තමයි ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන්න හොඳ කියලා අපි ගිණුම් කරන අනුපාතකරණය කරනකොට ඉගෙන ගත්තා. ඒ නිසා වඩා ත්‍රිවශීලවත්කම් ටිකක් වැඩි වෙන කියන්නේ ත්‍රිවශීලතාවයේ හොඳ මට්ටමක තියෙනවනම් අපිට වගකීම් ටික පියවන්න හරියම ලේසි. නේ? අන්න ඒක මැනගන්න විදියකුත් නැහැ. මේ මුදල් හා මුදල් සමාන දෙය කියලා විතරක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සඳහන් කරලා තිබුණා. ඒක එක. අනිත් එක තමයි මුදල් හා මුදල් සමාන දෙය. එහෙම නැත්නම් කාලච්ඡේදයේ මුදලින් කරපු වියදම් ප්‍රමාණය අපිට හොයාගන්න විදියකුත් නැහැ මේ ආදායම් ප්‍රකාශනයෙන් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් බලන. ආදායම් ප්‍රකාශනයේ පතන්නේ උචිත පදනමට ඒ නිසා මුදල් වලින් තියෙන ඒවාක් තියෙනවා මුදල් වලින් නැති කියන්නේ ගෙවලා නැති ඒවාක් තියෙනවා ලැබිලා නැති ඒවාක් තියෙනවා. එතකොට බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් කියන වියදම් වර්ග කරාට ඒ වියදම් වලින් අපි කොයිතරම් ප්‍රමාණයක් මුදලින් ගෙවලා තියෙනවද? ඇයි ඒකට ඒ තරම් ප්‍රමාණයක් මුදලින් ගෙවුවේ කියලා හොයාගන්න ටිකක් හරි අපහසුයි. නේද? අන්න ඒ වගේ අපහසුකම් නැත්නම් ඒ වගේ ඇතිවන ගැටලු අවම කරගන්න තමයි අපි මේ එල්කේස් 7 ගිණුම් කරන ප්‍රමිතියට අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හදන්නේ. හරි. එතකොට ඇල්මැති පාර්ශ්වයන්ට මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය බැලුවට පස්සේ ගොඩක් තේරෙනවා මුදල් විදිහට මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙන්නේ මෙන්න මේ විදිහට ලැබිච්ච සහ මෙන්න මේ විදිහට ගෙවපු ඒවා අතර තියෙන වෙනස කියලා. එතකොට ව්‍යාපාරයට සල්ලි කොහෙන්ද ආවේ? ව්‍යාපාරයෙන් එළියට සල්ලි කොහෙටද ගියේ? කියන එක හරියට කරණය කරගන්න පුළුවන්. නේ? සල්ලි එක ගනුදෙනු කරනකොට අපි ගොඩාක් විනිවිද වෙන්න බෑ. නේද? කොච්චර අපි හොඳට වැඩ ටික කරත් අන්තිමේට සල්ලි නිසා ජීවිතෙන් මන්ද ගෙවන්නත් වෙන අවස්ථා තියෙනවා. තියෙනවනේ. ඒ වගේම ඔයාලා අහලත් ඇති දැකලත් ඇති. එහෙම වෙන්නේ ඇයි? මේ සල්ලිත් එක්ක ගනුදෙනු කරනකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේ තමයි සමාගමක කොටස්කරෝ සම්පූර්ණ වගකීම දීලා තියෙන අධ්‍යක්ෂක මණ්ඩලයට. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලය තමයි තීරණය කරන්නේ කොහෙන්ද අපි ව්‍යාපාරයට සල්ලි ගන්න සහ කොහෙන්ද එළියට දාන්නේ කියලා. හරිද? හදිස්සියේ හරි වංචාසහගත විදියට ව්‍යාපාරයට සල්ලි ඇවිල්ලා තිබුණොත් හදිස්සියෙන් ඒකට නීතිමය ප්‍රශ්න පස්සේ එන්න පුළුවන්. එහෙම આવොත් එහෙම කොටස්කරුවන් එක හොඳ නැහැ. සමාගමට එක හොඳ නැහැ. එස සල්ලි ආවේ කොහෙන්ද කියලා දැනගන්නත් ඕන. සල්ලි ගියේ කොහෙන්ද කියලා දැනගන්න ඕන. ඔක්කොම සල්ලි ටික අරගෙන ගියොත් නේ දැන් ලංකාවට වෙලා තියෙනෙත් ඒකනේ. ඩොලර් ආපු ඩොලර් නෑ. කොහෙටද ගියේ කියලා දන්නෙත් නෑ. මේකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. සල්ලි තමයි තරම් ප්‍රශ්න වෙලා තියෙන්නේ. නැත්තම් අද කෝටා ගෝ හෝම් කියලා ගහන්න ඕනේ නේද? ඕනේ නේද? මයිනා ගෝ හෝම් කියලා ගහන්න ඕනේ නේද? නෑ. රනිලා ගෝ හෝම් කියලා ගහන්න ඕනේ නෑ. ඒ සල්ලි
විනිවිද භාවයකින් පවත්වාගෙන නොයාමේ ප්‍රතිවිපාක. හරි. ඒ නිසා සමාගම් වලටත් ඔය වගේ වෙන්න පුළුවන්. වෙනවා. මේක හදාගත්තේ නැත්තම්. හරිද? මේක හදන එකත් හරියට හදාගන්න ඕන. ඉතින් ඕක තමයි සමස්තයක් විදියට ගත්තාම මේකේ අරම. හරි. ක්ලියර් එකේ එනවද? පැහැදිලි වෙනවද? හරි. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මොකද්ද මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා කියන්නේ? මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා කියන්නේ ගිණුම් කාලච්ඡේදයක් තුළ මුදල් හා මුදල් සමාන දේවල සිදු වූ ජනනය වීම හා භාවිතයන් දැක්වෙන මූල්‍ය ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා කියන්නේ කාලච්ඡේදය තුළ කිසියම් ගිණුම් කාලච්ඡේදයක් තුළ මුදල් හා මුදල් සමාන දේවල් සිදු වෙච්ච ජනනය වීම සහ ඒකේ භාවිතය. අපි කොච්චරක් සල්ලි හම්බ කරාද කොච්චරක් සල්ලි වියදම් කරාද සල්ලි ගැන තමයි මෙතන කතා කරන්නේ. හරි. සල්ලි කොච්චරක් හෙව්වද ජනනය කරා කියන්නේ හෙව්වා කියන එක. සල්ලි කොච්චරක් භාවිතා කරාද නැත්නම් වියදම් කරේ කොච්චරද කියන එක දාලා අපි හදනවා ස්ටේට්මන්ට් එකක් නැත්නම් ප්‍රකාශනයක්. ඒකට කියන අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. හරි. එතකොට මේක හදන්නේ උපචිත පදනමට තමයි මේක හදන්නේ. හරිද? සෝරි මුදල් පදනමට තමයි මේක හදන්නේ. එතකොට මේක ඇතුළත් වෙන්නේ මුදලින් කරපු දේවල් ගෙවීම සහ මුදලින් ලැබිච්ච දේවල් විතරයි. හරි. ජනනය මුදල් ප්‍රවාහය කියලා කියන්නේ ව්‍යාපාරයේ තුලට මුදල් ගලා යාම සහ මුදල් ව්‍යාපාරයෙන් මුදල් එළියට ගලා යෑම. හරිද? ගලා ඒම් වලට අපි කියනවා ලැබීම් ප්‍රවාහ කියලා. ගලාගෙන යන ඒවට කියනවා ගෙවීම් ප්‍රවාහ කියලා. හරි. ගලාගෙන එනවා කියන්නේ ඇතුළට එනවා සල්ලි ව්‍යාපාරයට ලැබෙනවා. ගලාගෙන යනවා කියන්නේ ව්‍යාපාරයේ තියෙන සල්ලි ටික එළියට යනවා. හරි. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. මේකේ තියෙන වචන කීපයක් තියෙනවා. මුලින්ම මුදල් කියලා කියන්නේ මොනවද? මොනවද සල්ලි කියන්නේ? මොනවද සල්ලි කියන්නේ? මුදල් කියන්නේ මේක නිර්වචනය කරලා තියෙනවා අත් ඇති මුදල් සහ ඉල්ලුම් තැන්පතු කියලා තමයි අපි සරලව මුදල් කියන එක නිර්වචනය කරගන්නේ. හරි. එතකොට අත් ඇති මුදල් අතේ තියෙන සල්ලි ටිකයි ඉල්ලුම් තැන්පතු කියන්නේ ජංගම ගිණුම් වල තියෙන ශේෂය. මෙන්න මේවා තමයි අපි මුදල් විදියට සලකන්නේ. හරි. එතකොට අත් ඇති මුදල් විදියට ගන්න පුළුවන් මුදල් ශේෂ සුළු මුදල් ශේෂය විදියට. ඉල්ලුම් තැන්පතු විදියට කියන්නේ ජංගම ගිණුමේ ශේෂය. ජංගම ගිණුමේ තියෙන බැංකු අයරාවක් නම් ඒ අයරාව තමයි මුදල් විදිහට මෙතන සලකන්නේ. හරි. බැංකු ගිණුමේ තියෙන අයරාවක් නම් ඉල්ලුම් තැන්පතු නැත්නම් බැංකු ගිණුමේ ශේෂය විදිහට ගන්න. එතකොට ඒ අයරාව. හරි. ඒක තමයි එතන මුදල් විදිහට අපි සලකන්නේ. ඊළඟට තියෙන මුදල් හා මුදල් සමාන දෙයක්. මුදල් සමාන දෙයක්. මුදල් වගේ තියෙන දේවල්. මුදල් වගේ තියෙනවා කියලා කියන්නේ කිසිදු අවදානමකින් තොරව මුදල් වලට පරිවර්තනය කළ හැකි ඉහළ ද්‍රව්‍යශීලතාවයකින් යුතු කෙටි කාලීන ආයෝජන වලට අපි කියනවා මුදල් හා සමාන දෙයක්. අවදානමක් නැතුව මුදල් වලට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් එක්කම ද්‍රව්‍යශීලතාවය වැඩි වෙන්නේ. අවදානමකින් තොරව මුදල් වලට පරිවර්තනය කරනවා කියලා කියන්නේ ඒක අපි ගාව තියෙන උපකරණය නැත්නම් මේ ආයතමය ගිහිල්ලා මුදල් විදියට පරිවර්තනය කරන්න නැත්නම් මුදල් සල්ලි කරගන්න ගියාම අපිට එතන අවදානමක් නැති වෙනවා. හරි. දැන් ඔයාගම තියෙන ෆෝන් එක ගන්න පාවිච්චි කරන ෆෝන් එක ඔයාට සල්ලි අවශ්‍යතාවයක් වෙනවා. හරිද? අර සල්ලි අවශ්‍යතාවයක් වෙනවා. ඒ නිසා ඔයා ෆෝන් එක විකුණනවා. අන්න කෙනින් ගාවට ගිහලා නැත්නම් කඩේකට ගිහලා අපි දෙනා මේ ෆෝන් එක දීලා අපි අයිතමයි මොකක්ද? ෆෝන් එක. අපිට ඕනි සල්ලි මුදල් තමයි. දැන් ෆෝන් එක සල්ලි බවට පරිවර්තනය කරගන්න ඕන. යනවා ගිහලා දැන්
දුන්නට පස්සේ මොකද කරන්නේ? එයා ඒක බලලා අපි ඉල්ලනවා 20000ක් ඉල්ලනවා කියන්නේ. හැබැයි ආයෙක බලලා මොකද කරන්නේ? කේවල් කරලා ඕකෙන් අපිට 10000ක් විතර තමයි දෙන්නේ. අන්න රිස්ක් එකක් තියෙනවා එතන. ඇයි අපි මේක විකුණන්නේ නැත්නම් ඒ ෆෝන් එක අපි විකුණන්නේ වෙළඳපොලේ තියෙන සත්‍ය වටිනාකමටද නැත්නම් ඊට වඩා අඩුද? අපිට ඕනේ 20000ක් නමුත් විකුණන්න වෙන්නේ 10000කට. අපිට 10000ක් මෙතන පාඩුයි. නේ ඒක ඔයා ගයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අන්න මුදල් වලට පරිවර්තනය කරගන්න අමාරුයි. ඉතින් මේ වගේ දෙයක් අපි මුදල් හා සමාන දෙයක් විදිහට ගන්නවද? නැහැ. ඒ ගන්නෙ නෑ. හැබැයි ඔයා දන්නවා හදිසියේ සල්ලි අවශ්‍යතාවයක් වුණොත් ගෙදර ඉන්නකොට ඔයාලට නෙවෙයි ගෙදර අයට හදිසියේ සල්ලි අවශ්‍යතාවයක් ඇති වෙච්ච ගමන් මොකද කරන්නේ? ළඟම තියෙන එක්කෝ බෑග් එකට නැත්නම් උකස් කඩේට ගිහලා තියෙන රත්තරන් බඩු උකසට තියෙන. අපිට ඕනි වටිනාකමම එතනින් ගන්න පුළුවන් නේද? සමහර වෙලාවට මීට කලිනුත් ඒක ඒ භාණ්ඩෙම තියලා තියෙනවා නම් ඊට වඩා වැඩි ගණනකට දැන් ගන්න පුළුවන්. එතන ගියාම කේවල් කිරීමක් කරනවද? නැහැ. එතන කේවල් කිරීමක් කරන්නේ අපිට කෙලින්ම ගන්න පුළුවන්. අවදානමක් නැහැ. දුන්න ගමන් සල්ලි දෙනවා. ප්‍රශ්නයක් නැහැ. අන්න කෙලින්ම අවදානමකින් තොරව මුදල් වලට පරිවර්තනය කරන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ද්‍රවශීලතාවයේ ඉතා ඉහළ තියෙනවා. ඒ කියන්නේ ද්‍රවශීලතාවය වැඩි කියලා කියන්නේ ක්ෂණිකව කරගන්න පුළුවන් වෙනවා. හරි. පිළිවෙයකින් තොරව ඉතාමත් අඩු කාල සීමාවක් තුළ මුදල් බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඒක තමයි ද්‍රවශීලතාවය කියන්නේ. දැන් රත්තරන් බඩු වගේ දේවල් උකස් කරන්න කියන පස්සේ අපි අතිරේක වියදම් දරන්නේ යන්නේ එකට පොඩි ගාණක් යනවා. ඉතින් ඒක පැත්තක තියන ඊට අමතරව මේක උකස් තියන්න කියලා වියදමක් යන්නේ නෑ නේ අපිට. නේ හැබැයි තොගයක් වගේ එකක් ගත්තොත් එහෙම ඒක දැන් තොගේ නැවත මේ යථා තත්ත්වයට පත් කරගන්න ඕනේ. සමහර වෙලාවට ඒක ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒවා අයින් කරලා නේ ඒවට වියදම් දාන්න වෙනවා. අන්න මේ විදිහට කෙටි කාලීනව කරනු ලබන ඕනෑම ආයෝජනයකට අපි කියනවා මුදල් හා සමාන දෙයක් කියලා. හරි. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් කෙටි කාලීන ස්ථාවර තැන්පතු දිගු කාලීන නෙවෙයි. කෙටි කාලීන කියලා කියන්නේ මාස 3 මාස 6ට වගේ දාන ස්ථාවර තැන්පතු අන්න ඒවා ගන්න පුළුවන්. දිගු කාලීන ස්ථාවර තැන්පතු කියන්නේ අවුරුදු 5කට වඩා දාලා තියෙනවා නම් ඒවා මුදල් හා සමාන දෙයක් කියලා ගන්න බෑ. ඒකට හේතුව තමයි කෙටි කාලීනව මේක ආයෝජනය කරපු එකක් නෙවෙයි දිගු කාලීන ආයෝජනයක්. එතකොට මේ දිගු කාලීන ආයෝජනයක් මුදල් වලට පරිවර්තනය කරනකොට අපිට විශාල දඩයක් ගෙවන්න වෙනවා. ඒ හින්දා ඒක මුදල් හා සමාන දෙයක් විදිහට ගන්න බෑ. ඒවා දිගු කාලීන ආයෝජන නිසා ජංගම නොවන වත්කම් විදිහට අපි සලකනවා. දිගු කාලීන ස්ථාවර තැන්පත. අවුරුදු එකකට වඩා වැඩි. හැබැයි අවුරුද්දකට වඩා අඩු කාලෙක මාස 3 මාස 4 වගේ දාලා තියෙන ඒවා කෙටි කාලීන ස්ථාවර තැන්පතු ගන්න පුළුවන් මුදල් හා සමාන දේවල්. එතකොට හදිසියෙ හෝ කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් දීලා තිබුණොත් ඒක මුදල් හා සමාන දෙයක් විදිහට තමයි සලකන්නේ. අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක ස්ථාවර තැන්පතුවක් නම් ඒක මුදල් හා සමාන දෙයක් විදිහට සලකන්නේ නැහැ. අනිත් එක තමයි භාණ්ඩාගාර බිල්පත්. මේ භාණ්ඩාගාර බිල්පතුත් ඒ වගේ. මාස 3න් කල්පිරන භාණ්ඩාගාර බිල්පත් අපි මුදල් හා සමාන දෙයක් විදිහට සලකනවා. ඒක මාස 3කින් අපිට ප්‍රතිලාභ ගන්න පුළුවන්. නැත්නම් සල්ලි ටික ගන්න පුළුවන්. ඒ නිසා මේ ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් මුදල් හා සමාන දෙයක් විදිහට සලකනවා. මතක තියාගන්න ආයෝජනයක් මුදල් හා සමාන දෙයක් විදිහට සලකනවා නම් එතෙන්දී පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් හැකියාව සහ ඒකේ අගය වෙනස් වීමේ අවදානම අඩුවීම යන කියන කරුණු දෙක ගැන හිතන්න වෙනවා. එන්නේ කරුණු දෙක ගැන සලකලා තමයි මුදල් හා සමාන දෙයක් කියලා අපි තීරණය කරන්නේ. හරි? ඔය මහලොකට දෙන්න අවශ්‍ය නැහැ. එන්නේ ওই දෙක විතරයි. ඈ නමුත් දැනගෙන ඉන්න කවුරු හරි හවොත් පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. මුදල් ප්‍රවාහය කියලා කියන්නේ මොනවද? මුදල් හා මුදල් සමාන දේ ආයතනය තුළට ගලා ඒමේ නැත්නම් ලැබීම් ප්‍රවාහයන් සහ ගලා යෑම සහ කියන්නේ ගෙවීම් ප්‍රවාහයන් තමයි මුදල් ප්‍රවාහයන් විදිහට අපි සලකන්නේ. හරි? මොනවද ඔයාලට පැත්තෙන් ගත්තොත්
හරිද? තමන්ට ලැබෙන මුදල් ප්‍රවාහයන් මොනවද? මොනවද මුදල් ලැබෙන්නේ? ලැබීම් ප්‍රවාහ මොනවද? ඔයාලට තියෙන ලැබීම් ප්‍රවාහ ඔයාලට තියෙන ලැබීම් ප්‍රවාහ මොනවද? කතා කරන්න. ඔයාලට තියෙන ලැබීම් ප්‍රවාහ මොනවද? යස් මොනවද ලැබීම් ප්‍රවාහ? ඔයාලට තියෙන ලැබීම් ප්‍රවාහ මොනවද? ලැබීම් කියලා කියන්නේ සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? ඔයාලට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? ඒක තමයි ලැබීම් ප්‍රවාහ කියන්නේ. කොහෙන්ද ලැබෙන්නේ? සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? ඔව් ගෙදරින් එනවා. right. ඔව් ගෙදරින් එන්න පුළුවන්. ගෙදරින් තමයි ලැබෙන්නේ නේ. ඍජු ප්‍රේෂර. ගෙදරින්ම ලැබෙනවනේ. හරි. ගෙදරින් ලැබෙන වියදම් ගලාගෙන යන්නේ කොහෙටද? ගෙවීම් ප්‍රවාහ මොනවද? ගෙදරින් ලැබෙන මුදල් ටික කොහෙටද වියදම් කරන්නේ? කඩවල් වලට තමයි. කඩවල් වලට යනවා ෆෝන් එකට යනවා. ඔය දෙකට තමයි දෙන්නේ. ගෙදරින් සල්ලි එනවා ගලා එම් සහ ගලා යම්. ආව මටත් දෙනවා. හරි. ගලා එම් සහ ගලා යම්. හරි. එතකොට ව්‍යාපාර වලටත් ඔය වගේ. ව්‍යාපාරයටත් සල්ලි එනවා. එන පැතිත් තියෙනවා. ව්‍යාපාරයෙන් සල්ලි යන පැතිත් තියෙනවා. හරි. එන පැති වලට අපි කියනවා මොනවද? ගලා එම් කියලා. යන පැත්තට කියනවා අපි ගලාගෙන යම් කියලා. මුදල් ප්‍රකාශනය අපිට හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒක හදන්න කලින් අපි මුදල් ප්‍රවාහයන් ගැන ඉස්සර වෙලා දැනගන්න. දැන් ගලා එන ඒවා ගලාගෙන යන ඒවා කිව්වට මේක අපිට හරි තොරතුරක් ගන්න නම් හරිද? ව්‍යාපාරයකට එක පැත්තකින් විතරක් නෙවෙයි සල්ලි එන්නේ. නේ ගොඩාක් ක්‍රම වලින් සල්ලි ලැබෙන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් ක්‍රම වලට සල්ලි වියදම් කරන්න පුළුවන්. මේ විදිහට ලැබෙන සහ වියදම් කරන ඒවා ගොඩාක් තියෙන නිසා මේවා ඔක්කොම එකට දාලා තිබුණොත් අපිට ඒවා හරිම අපහසුයි මේ තීරණයක් ගන්න හඳුනා ගැනීම. නේ තීරණයක් ගන්න හරි අමාරුයි. ඒතන ගොඩක් තියෙනවනේ ඔක්කොම කවල මේ තියෙන. ඒ නිසා අපි ප්‍රධාන කොටස් තුනකට මේ ලැබෙන මුදල් ප්‍රවාහ වර්ග කරගන්නවා. එකක් තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම්, අනිත් එක ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් කියන්නේ. එතකොට ව්‍යාපාරයකට සල්ලි එන ඒවා සහ ව්‍යාපාරයෙන් එළියට යන සල්ලි අපි කොටස් තුනකට කඩනවා. මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් කිය. හරිද? මෙන්න මේ කොටස් තුනට කඩලා. එතකොට මෙන්න මේ කොටස් තුන ඇතුලේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තියෙන මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලායම් සහ ගලායම් තියෙනවා. ආයෝජන වගේ ගලායම් සහ ගලායම් තියෙනවා. මූල්‍ය ක්‍රියාකාරකම් වලත් ගලායම් සහ ගලායම් තියෙනවා. හරි එතකොට පහසුවෙන් අපිට තීරණ ගන්න පුළුවන් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් කොච්චරක් ගලාගෙන ඇවිත් තියෙනවද කොච්චරක් ගිහිලා තියෙනවද ආයෝජන ක්‍රියාකාරකම් වලින් කොච්චරක් ඇවිල්ලා තියෙනවද කොච්චරක් එකකින් එළියට ගිහින් තියෙනවද මූල්‍ය ක්‍රියාකාරකම් වලින් කොච්චරක් සල්ලි ලැබිලා තියෙනවද ඒ ලැබිච්ච සල්ලි වලින් කොච්චරක් වියදම් කරලා තියෙනවද නැත්නම් එළියට ගිහින් තියෙනවද කියන එක අපිට බලා ගන්න පුළුවන් අපි බලමු දැන් මොනවද මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකමක් කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයක ප්‍රධාන ආදාය ඉපදවීමේ ක්‍රියාමාර්ග තුළින් ඇතිවන මුදල් ප්‍රවාහයන් මෙහෙයුම් ක්‍රියාකාරකම් වේ. නැත්නම් ප්‍රධාන ආදායම ඉපදවීමේ ක්‍රියාමාර්ගය කියලා කියන්නේ ප්‍රධානම මෙහෙයුම් කටයුත්ත. ඕනෙම ව්‍යාපාරයක තියෙනවා ප්‍රධානම මෙහෙයුම් මේ කටයුත්තක්. දැන්
ආපන ශාලාවක් ඒකේ ප්‍රධානම මෙහෙයුම් කටයුත්ත වෙන්නේ සේවා සැපයීම නේ භාණ්ඩ මේ ආපන ශාලාවක ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත වෙන්නේ සේවා සැපයීමක් නේ අප කෑම දෙනවා හරි කන්න දෙන එකනේ කරන්නේ ඒක තමයි ප්‍රධානම මෙහෙයුම් ක්‍රියාකාරකම සිල්ලර කඩයක ගත්තොත් මෙහෙයුම් ක්‍රියාකාරකම ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම වෙන්නේ භාණ්ඩ විකිණීම එයා භාණ්ඩ විකුණන එකනේ කරන්නේ අන්න ඒක හරි අන්න ඒ වගේ ආයතනයක තියෙන ප්‍රධානම ආදායම ඉපදවීමේ ක්‍රියාමාර්ගයට එන්නේ ක්‍රියාමාර්ගය තුළින් එතකොට මුදල් ප්‍රවාහය දැන් ආපන ශාලාවක කෑම දෙන එකෙන් ඒ ආදායම උපයන්නේ කෑම දුන්නට පස්සේනේ එතකොට ඒකෙන් ඒ කෑම විකුණලා ගන්න සල්ලි හරිද කෑම හදන්න ගිය සල්ලි ඔන්න ඔබ තමයි මුදල් ප්‍රවාහ වෙන්නේ නේ කෑම හදන්න ගත්ත සල්ලි නේ හදන්න කොච්චරක් ගියාද ඒ හදපු කෑම විකුණලා කීයක් ගත්තද අන්න ඒක තමයි ප්‍රධානම ආදායම උපදවීමේ ක්‍රියාමාර්ග කියලා කියන්නේ ඒ වගේ ලැබෙන මුදල් ප්‍රවාහයන් විදිහට ගන්න ඒවා බස් සේවාවය නැත්නම් බස් ප්‍රවාහන නැත්නම් ප්‍රවාහන වගේ ප්‍රවාහන ආයතනයක් ගත්තොත් එහෙම ටිකට් වලින් කීයක් ලැබුණාද ඒක තමයි මුදල් ප්‍රවාහය වෙන්නේ ටිකට් වලින් කීයක් ආවද මේ මුදල් ප්‍රවාහය ඊට පස්සේ වාහනේට කොච්චරක් තෙල් ගෙවුවද සේවකයන්ට පඩි කීයක් ගෙවුවද ඒක මොනවාද ඒ මුදල් ගලා යෑම නැත්නම් ගලා යෑම ප්‍රවාහ නැත්නම් ගලා යෑම මාධ්‍ය ඒවට අපි කියනවා මොනවද මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ හරි එහෙනම් මෙහෙයුම් ක්‍රියාකාරකම කියලා කියන්නේ මොකක්ද ආදායම් විපදවීමේ ක්‍රියාමාර්ග තුළින් ඇතිවන ඕනෑම මුදල් ප්‍රවාහයකට ගලා යෑම සහ ගලා යෑම මේ දෙක එකතු එක්සාම්පල් විදිහට ගන්න පුළුවන් මෙන්න මේව තමයි ඉතින් ලැබෙන්නේ මේක පිටින් අය මොකද වලට එන්නේ භාණ්ඩ හෝ සේවා ලැබෙන්න ලැබෙන මුදල් පුරස්කාර කොමිස් ගාස්තු වශයෙන් අපිට ලැබෙන අනෙකුත් මුදල් භාණ්ඩ හෝ සේවා සැපීම වෙනුවෙන් සැපෙම් කරුවන්ට ගෙවන මුදල් සේවකයන්ට ගෙවන වැටු හා වෙනත් ගෙවීම් රක්ෂණ ගෙවීම හෝ ප්‍රතිලාභ වශයෙන් ලැබෙන ලැබීම් මූල්‍ය හා ආයෝජන ක්‍රියාකාරවලදී විශේෂයෙන් හඳුනාගත නොහැකි බදු ගෙවීම් වෙළඳ අරමුණු වෙනුවෙන් ඇතුළත්ව කිවිසුම් වලින් ලදහා ගෙවූ මුදල් සහ පොලික මෙන්න මේව තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් මෙහෙයුම් මුදල් ප්‍රවාහයන් විදිහට අපි සලකන්නේ හරි මතක තියාගන්න ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකමක් කියලා කියන්නේ අනාගතයේ ආදාය උපාදනය කරනකොට කිරීමේ අපේක්ෂාවෙන් වර්තමානයේ සම්පත් වෙනුවෙන් කරන ආයෝජන සදා වැයවන වියදම් සහ ඒ වගේ ලැබෙන නැත්නම් වියදම් කරන ප්‍රමාණය සහ ලැබෙන ප්‍රමාණයට තමයි අපි ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ඇතිවන මුදල් ප්‍රවාහයන් කියලා කියන්නේ. අනාගත ව්‍යාපාරය අභිවෘද්ධිය උදෙසා දිගු කාලීන වත්කම් සහ වෙනත් ආයෝජන අත්පත් කර ගන්නවා නම් ඒ අත්පත් කර ගැනීම ඊට අමතරව අපි ඉවත් කරනවා නම් ඒ ඉවත් කිරීම වලට අදාළ ක්‍රියාකාරකම් තමයි මෙතෙන්ද. එතකොට ආයෝජන සඳහා වැය කරන දේවල් තමයි ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ. තේරෙනවද? දිගු කාලීන ආයෝජන කෙටි කාලීන නෙමෙයි දිගු කාලීන ආයෝජන සඳහා කරන දේවල් තමයි මෙතන ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ. හරි අපි ඉඩමක් උනත් ගන්න ආයෝජනයක් නේ කරන්නේ නේ ඉඩමක් ගන්නවා ගොඩනැගිල්ලක් ගන්නවා මේ වගේ ආයෝජනයක් වෙයි කරන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන නිසා අපි ඒවට ආයෝජනය කරනවා නේ ස්ථාවර තැන්පතුවක් දානවා මේ ආයෝජනය කරනවා හරි වෙනස් සමාගම කොටස් ගන්නවා ආයෝජනය කරනවා හරි ඒව දිගු කාලීනයි කෙටි කාලීන නෙමෙයි ඒව තව මුදල් ගලා යෑම විදිහට සලකන්නේ ආයෝජන ක්‍රියාකාරකම් යනදී ගලා යෑම විදිහට අපි දැනට තියෙන වත්කම් විකුණලා අපි සල්ලි ගන්නවා නේ ගොඩනැගිල්ලක් විකුණන්න පුළුවන් යන්ත්‍රයක් විකුණන්න පුළුවන් විකුණලා සල්ලි ගන්නවා එතකොට මේ වත්කම වික්කට පස්සේ අපිට සල්ලි ලැබෙනවා නේ ආයෝජන ක්‍රියාකාරකම් තුලින් නේද මේ වත්කම අපි ගත්තෙත් ඒ ගත් එක විකුණලා සල්ලි ගන්නකොටත් ඒත් ඒක ආයෝජන ක්‍රියාකාරකමක් විදිහට තමයි සලකන්නේ අපි ආයෝජනය කරන්නේ සල්ලි යොදවනම ස්ථාවර තැන්පතුවකට සල්ලි දානවා එතකොට ගලාගෙන යනවා
අවුරුදු 5ක් අවසානයේ ඒ ස්ථාවර තැන්පතු සල්ලි අපිට ආයෙ ලැබෙනකොට ඒ ලැබෙන සල්ලි ටික අපි ආයෝජනය කරපු නිසා තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා ඒකත් ආයෝජන ක්‍රියාකාරකම්. ඒතකොට ආයෝජන ක්‍රියාකාරකම් වලින් ඒවා ගලාගෙන ඒ විදිහට අපි සලකනවා. අපි එක්සාම්පල් බලමු මොනවද කියලා. ඒක තවත් පැහැදිලි වෙනවා. මෙන්න මේවා තමයි උතන තියෙන්නේ. දෙබල පිළියතාව උපකරණ අස්පෘශ්‍යවත්කම් සහ නිකුත් දිගු කාලින වත්කම් අත්පත් කර ගැනීමට ඉදිකිරීමට හෝ සංවර්ධනය කිරීමට ප්‍රාග්ධනිත කළ පිළිවෙල. ප්‍රාග්ධනිත කළ පිළිවෙල කියලා කියන්නේ ප්‍රාග්ධන වේ කොටස. හරිද? අයබාර වියදම් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය පළදායි ජීව කාලයේ වැඩි නොවන විදිහට කරන අලුත් විදියා කිරීම. මේ තීන්තාලේප කරන ඒවා ආයෝජන ප්‍රාකාරකම් වෙන්නේ පළදායි ජීව කාලයේ හෝ නිෂ්පාදන පෙරසරයක කාලේ ඒවා කියන්නේ මේ එල්.කේස් 16 අපි කතා කරේ ප්‍රාග්ධන වේ කියන. අන්න ඒවා තමයි මෙතන කතා කරන්නේ. හරිද? අන්න ඒවට කරන වියදම්. එතකොට මේවා මොනවද? ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ගලා යෑම විදිහට අපි සලකනවා මේ අස්පෘශ්‍යවත්කම්. එතකොට දේපල පිළියෙත උපකරණ අනිකුත් දිගු කාලීන වත්කම් අත්පත් කර ගැනීමට සංවර්ධනයට හෝ ඉදිකිරීමට දරන වියදම්. හරිද? ප්‍රාග්ධනිත කළ පිළිවෙල. නැත්නම් ප්‍රාග්ධන වැය කොටස විතරයි. ඊළඟට දේපල පිළියෙතාව උපකරණ නැත්නම් මේ අස්පෘශ්‍යවත්කම් අනිකුත් දිගු කාලීන වත්කම් විකුණලා ලැබෙන මුදල් කලා ඒම් විදිහට අපි සලකනවා. වෙනත් ව්‍යාපාරවල ස්කන්ධය හෝ ණය ප්‍රාග්ධනය තුළ කර ඇති හෝ ආයෝජන හා බද්ධ ව්‍යාපාරවල හිමිකම් ආයෝජන කෙරෙන මුදල් හෝ එකී ආයෝජන විකිණීමෙන් ලැබෙන මුදල්. හරි. ස්කන්ධය කියලා කියන්නේ හිමිකම් වෙනුවෙන් නැත්නම් ණය ප්‍රාග්ධනය තුළ ඇතුළත් කරලා තියෙන ආයෝජන හා බද්ධ ව්‍යාපාරවල හිමිකම්. ඒ කියන්නේ අපි සාමාන්‍ය කොට වෙන ආයතනයක අපේ ව්‍යාපාරය නිකුත් කරන්නේව නෙමෙයි. හරිද? අපි නිකුත් කරන්නේව නෙමෙයි වෙනත් සමාගමක අපේ සමාගම වෙනත් සමාගමකින් කොටස් ගන්නවා නම් නැත්නම් වෙනත් සමාගමකට අපි ණය දෙනවා නම් හරිද? එහෙම නැත්නම් ජොයින්ට් බිස්නස් කියලා කියන්නේ බද්ධ ව්‍යාපාර එකතු වෙලා කරන යන්නේ. අන්න ඒ ව්‍යාපාර වලට අපි හිමිකම් වෙනුවෙන් අපි මූලික ප්‍රාග්ධනයේ විදිහට අපි යොදවලා තියෙන ප්‍රමාණය අන්න ඒවට අපි කියනවා ආයෝජන කිරීම නැත්නම් මුදල් ආයෝජන ගලා යෑම විදිහට. හරිද? ඒ වගේම ලැබෙන සල්ලි වලට කියනවා ගලා යෑම විදිහට. මොනවද වගේ ගලාගෙන එන්නේ අපි වෙනත් සමාගමක අපි කොටස් ආයෝජනය සඳහා මුදල් ලියදෙව්වොත් එකෙන් අපිට ලැබෙනවා ලාභාංශ. හරි ඒකේ ලාභාංශ එනවනේ අපිට. එහෙනම් එතකොට බද්ධ ව්‍යාපාරවලට අපි ප්‍රාග්ධනය දෙව්වොත් ඒ කියන්නේ කීප දෙනෙක් බිස්නස් 3-4ක් අනෙක් කඩකාරයෝ 3-4ක් එකතු වෙලා හෝටලයක් දානවා. අන්න බද්ධ ව්‍යාපාරය. එතකොට හෝටලේ බද්ධ ව්‍යාපාරය. එතකොට හෝටලෙන් ලැබෙන ආදායම අර එකතු වෙච්ච තුන්දෙනා අතර බෙදලා යනවා. එතකොට මේ බෙදලා යට ආදායම වෙනවා. අන්න ඒ එන ආදායම වලට අපි කියනවා ආයෝජන ක්‍රියාකාරකවලින් ලැබෙන මුදල් ලැබීම් ප්‍රවාහ කියලා. හරි. ඔබ තමයි අතන ආයෝජන ක්‍රියාකාරකම් යටතේ අපි කතා කරන්නේ. ඊට අමතරව බාහිර හා අභ්‍යන්තර පාර්ශ්වයෙන් දෙනු ලැබු ණය හෝ මුදල් අත්කාරම් ගෙවීම හා ණය ආපසු ලැබීම. හරි. අපි එළියට දීලා තියෙන ඒවා තමයි මේ ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ. හරි එළියට දීලා තියෙන්නේ. සහ ඒ වගේම අපිට ලැබෙන්න පුළුවන් දේවල්. ඒවා ආයෝජන අපි මොනකට හරි දෙයකට ආයෝජනය කරලා තියෙනවා නම් ඒකෙන් ලැබෙන ලැබීම් සහ ගෙවීම් තමයි ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය කියලා කියන්නේ. හරි පොලි ලැබීම්, ලාභාංශ ලැබීම්, ගොඩනැගිලි කුලි මෙන්න මේව තමයි ආයෝජන ක්‍රියාකාරකම් යටතේ වැටෙන්නේ. ඊළඟ මූල්‍ය ක්‍රියාකාරකම්. මූල්‍ය ක්‍රියාකාරකම් කියලා කියන්නේ ව්‍යාපාරික ස්පෘශ්‍යවත්කම් සහ ණය ප්‍රාග්ධනයේ ප්‍රමාණය හෝ සංයුතිය වෙනස්කම් ඇති කරන ක්‍රියාකාරකම්. හරි මුදල් නැත්නම් මේවා ව්‍යාපාරයක අරමුදල් සම්පාදන මාර්ග හා බැඳෙන මුදල් ප්‍රවාහය නෙවෙයි. ව්‍යාපාරයකට අරමුදල් සම්පාදනය කිරීම සඳහා භාවිතා කරන ඕනෑම ක්‍රියාකාරකමක් මූල්‍ය ක්‍රියාකාරකම් විදිහට සැලකනවා. මොනවද අරමුදල් සම්පාදනය කරනවා කියලා කියන්නේ සල්ලි ව්‍යාපාරයට හොයාගන්න බැහැ බිස්නස් කරන්න. නේද? ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න. එතකොට ඔයාලා දන්නවා ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න පුළුවන් මූලික වශයෙන් ක්‍රම දෙකක් තියෙනවානේ. අභ්‍යන්තර ක්‍රම සහ බාහිර ක්‍රම කියලා තියෙනවා. ඍජු ක්‍රම සහ වක්‍ර ක්‍රම කියලා තියෙනවා. ඒක අන්න ක්‍රමය අනුව ඒක වෙනස් වෙනවා කියලා. අන්න මේක කියන ඕනෑම ක්‍රමයකට ගන්න ඕනෑම දෙයක් මේ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ වැටෙනවා. හැබැයි ඔය වාද කරනකොට චුට්ටක් එහෙමට වෙන්න පුළුවන්. හරි එතකොට ස්පෘශ්‍යවත්කම ඒ කියන්නේ දේපල පිළියතාව උපකරණ නැත්නම් දිගු කාලින වත්කම් වල සහ ණය ප්‍රාග්ධනයේ ප්‍රමාණය හෝ සංයුතිය වෙනස්කමක් ඇති කරන ඕනෑම ක්‍රියාකාරකමකට අපි කියනවා මූල්‍ය ක්‍රියාකාරකම කියලා. හරිද? හැබැයි ඒක ව්‍යාපාරයේ සල්ලි ලැබෙන ප්‍රවාහ සහ ගෙවන ප්‍රවාහ විදියට
කොටස් දෙකකට ඉතින් ඔක හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදිහට අපි ගත්තාම කොටස් නිකුත් කිරීමෙන් හෝ වෙනත් එවැනි ස්කන්ධ උපකරණ නිකුත් කියලා කොටස් නිකුත් කිරීම, හිමිකම් නිකුත් කිරීම වගේ දේවල්. හරිද? එතන සංචිත ප්‍රාග්ධනිත කිරීම කතා වෙන්නේ නැහැ. සංචිත වලින් සල්ලි ලැබෙන්නේ නැහැ අපිට. සංචිත ප්‍රාග්ධනිත කරා කියලා සල්ලි ලැබෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය කොටස් නිකුත් කිරීමක්, එතකොට වර්ණීය කොටස් නිකුත් කිරීමක්, හරි ඔය කියන කොටස් වර්ග 6න් ඕනම එකක් නිකුත් කිරීමක්, ඊට පස්සේ හිමිකම් නිකුතුවක්. වගේ ඕනම එකකින් ව්‍යාපාරයට සල්ලි ලැබෙනවා නම් අන්නේ ලැබෙන මුදල් මූල්‍ය ක්‍රියාකාරකම් විදිහට අපි සලකන්නේ. හරිද? කොටස් අත්පත් කර ගැනීමට හෝ නිදහස් කිරීමට ගෙවන මුදල්. ඒ කියන්නේ වර්ණීය කොටස් නිදහස් කරනකොට සමහර වෙලාවට මුදල් ගෙවන්න වෙනවා. කියන්නේ වර්ණීය කොටස් ගත්තට පස්සේ වර්ණීය කොටස් හිමියන් වර්ණීය කොටස් ටික අරගෙන අයින් වුණොත් එහෙම ව්‍යාපාරයෙන් නැත්නම් සමාගමෙන් අයින් වෙනවා නම් ඒ කට්ටියට සල්ලි ගෙවන්න වෙනවා. ඒ ගෙවන්න වෙන සල්ලි මූල්‍ය ක්‍රියාකාරකම් වලට තමයි වැටෙන්නේ. ණය කරහොත් වෙනත් දීර්ඝකාලීන ණය ගැනීම වලින් ලද මුදල් හෝ එවැනි ණය ආපසු ගෙවී අපි ණය කරගන්නවා. හරිද? ණය කරගන්නවා. ඊට පස්සේ බැංකු ණය ගන්නවා. කල්බදු ණය ගන්නවා. කල්බදු ණය හිමියෝ ගන්නවා. මේ ගන්න සල්ලි හරිද? මේ ණය විදිහට ගන්න සල්ලි මූල්‍ය ක්‍රියාකාරකම් වලින් මුදල් ගලා ඒම් විදිහට අපි සලකනවා. එතකොට මේ ණය සඳහා පොලිය හැර හරිද? පොලිය ගන්න බෑනේ. පොලිය හැර ආපසු ණය ගෙවනකොට ණය වාරේ ආපහු ගෙවනකොට ඒ ගෙවන ඒවත් ගන්න මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ මුදල් ප්‍රවාහ නැත්නම් මුදල් ගෙවීමක් විදිහට නැත්නම් ගලා යෑමක් විදිහට සලකනවා. මෙන්න මෙතෙන්දී පොලී ගෙවීම ගන්නෙ නෑ. හරිද? ණය කොටසෙන් ගෙවන ප්‍රමාණය විතරයි මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ අපි ගලා යෑම විදිහට සලකන්නේ. හරිද? එතකොට පොලියට මොකද කරන්නේ? පොලිය ගන්න මෙහෙයුම් කටයුතු. අපි මේ ණය ගන්න ඇයි ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු කරගෙන යන්න. නේ? මෙහෙයුම් කටයුතු කරගෙන යන්න තමයි ණය ගන්න. එතකොට මෙහෙයුම් කටයුතු කරගෙන යෑම වෙනුවෙන් අපි ගන්න ණය සඳහා ඒකට අපි පොලියක් ගෙවන්න වෙනවා. ඒ ගෙවන පොලිය මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ තමයි වැටෙන්නේ. හරි? එතකොට කල්බදු ගත්තත් කල්බදු වල ණය කොටස බැංකු ණයවල ණය කොටස, ණය කරවල ණය කොටස ගෙවන එක වැටෙන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් වලට. හැබැයි ඒ සඳහා ගෙවන පොලී වැටෙන්නේ කොහෙටද? මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට. එතකොට තවත් සමහර වෙලාවට ගණන් වලට දැකලා ඇති මේ දන්නවා කල්බතු වලදී මූලික ආයෝජනයක් කරනවා. කල්බතු වලදී මූලික ආයෝජනයක් සඳහා නැත්නම් මූලික ආයෝජනය වෙනුවෙන් දරන වියදම නැත්නම් මූලික ආයෝජනය වැටෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම් වලට. හරිද? ඒක මූල්‍ය ක්‍රියාකාරකම් වලට එන්නේ නැහැ. කල්බදු වල මූල්‍ය ක්‍රියාකාරකම් වලට එන්නේ කල්බදු ණය හිමි ශේෂය විතරයි. හරි? කල්බදු ණය හිමි ප්‍රමාණය තමයි මූල්‍ය ක්‍රියාකාරකම් වලට එන්නේ. මූලික ගෙවීම යන්නේ ආයෝජන ක්‍රියාකාරකම් වලට. මොකද ඒක අපි සලකන්නේ එතන ආයෝජනයක් නිසා. හරි? ආයෝජනයක් විදිහට තමයි එතන සලකන්නේ. කල්බදු වාරයක ගෙවීම පොලිය හැර කොටස ගන්නවා. කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීම හරිද? නැත්නම් අයිතිකරවන්න කරන බෙදා හැරීම. කොටස් හිමියන්ට අතුරු ලාභාංශ ගෙවන ඒවා මෙන්න අතුරු ලාභාංශ ගෙවීම යන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් වලට. ලද ලාභාංශ නෙවෙයි. හරිද? ලද ලාභාංශ ඉන්නේ ආයෝජන ක්‍රියාකාරකම් වලට. හරි? ඔක ආකෘතිය බලන්න ආකෘතිය ඔය අයිටම් ටික ඔක්කොම දීලා තියෙනවා. ගෙවු ලාභාංශ විදිහට අපි සලකන්නේ අතුරු ලාභාංශ ගෙවන්නේ. මේ අතුරු ලාභාංශ ගෙවන්නේ ඇයි? කොටස් සාමාන්‍ය කොටස් ලැබීම වෙනුවෙන් සාමාන්‍ය කොටස් වලින් ලැබෙන සල්ලි වෙනුවෙන් අපි අතුරු ලාභාංශ ගෙවනවා. එතකොට සාමාන්‍ය කොටස් වලින් ලැබෙන සල්ලි මූල්‍ය ක්‍රියාකාරකම් නම් ඒ වෙනුවෙන් ගෙවන අතුරු ලාභාංශයත් වැටෙන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් වලට. එයි මේ අතුරු ලාභාංශ කියන කිව්වේ සාමාන්‍යයෙන් ලාභාංශ ගෙවන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය සම්පූර්ණයෙන් අනුමත කරලා ඊට පස්සේ මා සභාව රැස්වීමෙන් සම්මත වුණාට පස්සේ නේද? එතකන් ගෙවන්න බෑනේ. එතකන් අර සාමාන්‍ය කොටස් ටික තියාගන්න ඕන නිසා අපි తాවකාලිකව හදලා තියාගන්න. తాවකාලිකව මේ හදලා තියාගන්නවා. తాවකාලිකව මේ ලාභ කොටසක් නැත්නම් ලාභාංශ විදියට බෙදලා ප්‍රමාණයක් තියාගන්න. ඒක තමයි අතුරු ලාභාංශ. හරි.
right. ඊළඟට මුදල් ප්‍රවාහ වාර්තා කිරීම. මුදල් ප්‍රවාහ දැන් වාර්තා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු ක්‍රමය සහ අනිත් එක වක්‍ර ක්‍රමය. ඍජු ක්‍රමයට හෝ වක්‍ර ක්‍රමයට හදනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි මුදල් ප්‍රවාහය අපි බෙදුවන්නේ කොටස් තුනකට. මෙහෙයුම්, ආයෝජන සහ මූල්‍ය කියන මේ ක්‍රියාකාරකම් තුනේ මෙහෙයුම් ක්‍රියාකාරකම් විතරයි ඍජු සහ වක්‍ර කියන කොටස් දෙකකට වෙන් කරන්නේ. ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් මෙන්න මේ දෙකම හදන්නේ ඍජු ක්‍රමයට විතරයි. හරිද? ඍජු ක්‍රමයට විතරයි ආයෝජන සහ මෙහෙයුම් කියන දෙකම ආයෝජන සහ මූල්‍ය කියන දෙකම හදන්නේ. හරි? මෙහෙයුම් එක තමයි ඔය ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය කියන කොටස් දෙකකට කඩන්නේ. හරිද? අනිත් ඒවාගේ කිසි වෙනසක් නැහැ. ඒක ඒ විදිහම තමයි. හරි? එතකොට ආකෘතිය වෙනස් වෙනවා. ආකෘතිය වෙනස් වෙන ඍජු ක්‍රමයට හදනකොට ඍජු ක්‍රමයේදී කරන්නේ අපි ආයතනයේ දල මුදල් ලැබීම සහ දල මුදල් ගෙවීම සියල්ල අනාවරණය කරන එක තමයි එතෙන්දී කරන්නේ. හරිද? කොච්චරක් අපිට සල්ලි දල වශයෙන් කොච්චරක් අපිට ලැබුණාද? ඒ වගේම අපි කොච්චරක් වියදම් කරාද කියන එක තමයි ඍජු ක්‍රමයේදී කරන්නේ. වක්‍ර ක්‍රමයේදී කරන්නේ ඒක නෙවෙයි. වක්‍ර ක්‍රමයේදී වෙන්නේ ලාභයට හෝ ශුද්ධ ලාභයට. හරිද? නැත්නම් මුදල් නොවන ගනුදෙනු එතකොට කාරක ප්‍රාග්ධන අයිතිවයන්ගේ වෙනස් වීම සහ වෙනත් ක්‍රියාකාරකමකට අයත් එහෙද ලාභය තුළ අඩංගු අයිතම වෙනුවෙන් ගැලපීම් කර මෙහෙයුම් ක්‍රියාකාරකමෙන් ජනීය මුදල් ප්‍රවාහය ගණනය කරන එක තමයි එතන වක්‍ර ක්‍රමයේදී කරන්නේ. ඒ කියන්නේ එතෙන්දී ගන්න අපි වාර්ෂික ලාභය නැත්නම් බදු පෙර ලාභය අරගෙන මේ බදු පෙර ලාභයට තමයි ගැලපීම් කරන්නේ. මොකද බදු පෙර ලාභයේ තියෙනවා මුදල් නොවන අයිතම තියෙනවා. එතකොට අන්නේ මුදල් නොවන අයිතම ටික අයින් කරගන්නවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මුදල් වශයෙන් බදු පෙර ලාභයේ තියෙන ලැබීම් සහ ගෙවීම් ප්‍රවාහයන් මොනවද කියලා. ඊට පස්සේ කාරක ප්‍රාග්ධනයේ වෙනස්කම් සිද්ධ වෙනවා. නේද? කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ මොනවද කාරක ප්‍රාග්ධනය වෙන්නේ? කාරක ප්‍රාග්ධනය කියන්නේ මොනවද? yes කාරක ප්‍රාග්ධනය කියන්නේ ඔව් කාරක ප්‍රාග්ධනය කියන්නේ මොනවද? hello නැද්ද? කිසි කෙනෙක් කියන්න කාරක ප්‍රාග්ධනය මොනවද? ඉන්නවනම් කාරක ප්‍රාග්ධනය මීට කලින් උගන්වනවා. ඕකේ මොනවද කාරක ප්‍රාග්ධනය කියන්නේ? නිෂාදු මොකද කාරක ප්‍රාග්ධනය? කෙටි කාලේදී මුල්‍ය අවශ්‍යතා නැත්නම් දෛනික අවශ්‍යතා වලට ඕනිමද? ආයිතමයක්වත් කියන්නේ කාරක ප්‍රාග්ධන ආයිතමයක් කියන්නේ මොකක්ද? ආයිතමයක් කියන්නේ කාරක ප්‍රාග්ධන ආයිතමයක් කියන්නේ එක්සැම්පල් එකක් ඔය කියන එකට ආයිතමයක් කියවට දන්නේ නැහැ. එක්සැම්පල් එකක් කියන්නේ කාරක ප්‍රාග්ධනයේ එක්සැම්පල් එක. ඔව් වැටු තවන එක්සැම්පල් කාරක ප්‍රාග්ධනයේ උදාහරණ වැටු ගැනු දුරකථන විදුලිය මොනවද නිෂාද? එක්සැම්පල් ගනුදෙනු කර ගනුදෙනු කරවාගේ ලැබිය යුතු මුදල් තඩි කොප්පක් ගන්නවා ගනුදෙනු කරවාගේ ලැබිය යුතු මුදල්
අරගන්න හිල්ලෙන්ට ටොක්ක මල්ලාගටවත් ගහ ඔලුත් කාරක ප්‍රාර්ථනී දන්න ශි ඕක එදා කට කැඩෙනකං කිව්වා මේ ගිනුම් කරන අනුපාත කරපු දවස කාරක ප්‍රාග්ධන සංචලනයන් නැත කියන කොටස තියනවා නොය ගණතන කරුවකෙන් ලැබේතු දර්ක ඉජහටකත්තයි කාරක ප්‍රාග්ධන කියන කියන්නේ තොගය සහ ඉදිරියට කළ ගෙවීම් හැර අනිකුත් අයිතමය හරි එතකොට අපි ගන්නවා නයි ගැතිව ඊට පස්සේ අයම නදග උපච්චිත ලැබිය යුතු ආදාය නොහ තමයි කාරක ප්‍රාග්ධනය විදිට සලක කාරක ප්‍රාග්ධනය අර කියර කතාවතරින් එකතකට හරි එදි නිදා කරගෙන යන්න ඕනි සල්ලි තම හරිද එදිනිදා කරගෙන යන්න ඕනි සල්ලි වලට වඩා කාරක ප්‍රාග්ධන නිර්වචනය හරිට කර වදා හොයා ගන්න තිබුණේ ද්‍රවශීලවත්කම් ගැන කතා කරනකොට කිව කාරක ප්‍රාග්ධනය කැන මනවාද කියලා right ඕ මතක තියාගන්න ඕන හරි මලින් ඔය බැනුවහ ගන්න දන්න රයිට මෙඩ මේ කියන කාරක ප්‍රාග්ධන සංචලනයන් නැතන් කාරක ප්‍රාග්ධනයේ තියෙන අයිතමයන්ගේ වෙනස්වීමත් හැරත අපි මෙතනින් ඉවත් කරලා තවත් වෙනත් ක්‍රාකාරකම් තියනවන අන්නේවත් ගලපල වෙනත් ක්‍රාකාරකම් පිළිකැන පොලී ගෙවනවා බදු ගෙවනවා අන්නේව ටිකත් වෙන්න ගලපල අපි ශුද්ධ මුදල් ප්‍රවාහය නැතම් මෙහම කටයුතුලින් නැතම් මෙහම ක්‍රියාකාරකම් වලින් ජනනය වන ශුද්ධ මුදල් ප්‍රවාහය කරණය කරගන්න එක තමයි මේ වක්‍ර ක්‍රමේදී කරන්නේ. මම එතකොට ඍජු ක්‍රමේදී කෙලින්ම ගන්නවා වක්‍ර ක්‍රමේදී නේ ඒක වටේ ගිහිල්ලා තමයි ගන්න. හරිද? එනකොට ඉතින් වාට ගාන හදනකොට තේරෙයි මේ දෙක මෙතන ලොකු වෙනසකුත් නැහැ. වගේ අදහසකුත් ඒ. හරි කොහොම නමුත් කෙලින්ම තියෙන ආදායම් ටිකෙන් නැත්නම් සල්ලි ලැබිලා තියෙන ටිකෙන් සල්ලි ගෙවලා තියෙන ටික අඩු කරලා ගන්න එක ඍජු ක්‍රමය කියනවා. වක්‍ර ක්‍රමය කියලා කියන්නේ අවසාන ලාභය අරගෙන ඒ ලාභේ සල්ලි වලින් ගෙවලා නැති අයිතම තියෙනවා. මොනවද සල්ලි වලින් ගෙවන්නේ නැති? ඔය අඩමාන ණය වෙන් කරන ඒවා. සල්ලි වලින් ගෙවන්නේ නැහැනේ. ක්ෂය කරන ඒවා සල්ලි වලින් ගෙවනවද? නැහැ. අඩමාන ණය ක්ෂය නේද? ඔක සල්ලි වලින් ගෙවන්නේ නැහැ. ඊට පස්සේ දේපල පිළිවෙත උපකරණ ලාභයක් උපකරණ විකුණලා ලාභයක් හෝ අලාභයක් ඇති වෙන්න පුළුවන්. ඒව සල්ලි වලින් ලැබෙනවද? නැහැ. ඒවත් තියෙනවනේ ආදායමේ. ඒවත් අයින් කරනවා. ඊට පස්සේ ප්‍රත්‍යාග්‍රහණය කරනකොට සමහර වෙලාවට උණතාවයක් හෝ අතිරික්තයක් කළා මොකක් හරි ඌනතාවයක් හරි කේස් එකක් නිසා ඔය වෙනත් වියදම් වලට එකතු වෙලා තියෙනවා නේද අන්න ඒ වගේ දේවල් සල්ලි වලින් ලැබෙනවද නෑ ඒකත් අයින් කරන්න ඕනේ ඊට පස්සේ තාම මොනවද තියෙන්නේ මේ මොනවද තියෙන්නේ තාම මොනවද තොගේ ශුද්ධ උපලබ්ධයන්ගේ දක්වා කපා හරිනේවා නේ තොග හානි වෙන ඒවා මේව සල්ලි වලින් ලැබෙනවද නෑ ඒව සල්ලි වලින් ලැබෙන්නේ නෑ අන්න ඒක ඔක්කොම ටික අයින් කරන්න ඊට පස්සේ වන්දි සඳහා ප්‍රතිපාදනය කරන වන්දි ගෙවන එක නෙමෙයි අර පින් කරන එක දැන් මේ කලින් අතපු සමාගම 9 වෙනි ගානේ තිබ්බ නේද? අර සේවක කනුදෙනු කරවාගේ වන්දිය නැ විකුණුම් සඳහා වගකීම් සහතිකයක් දානවා කියලා. එහෙම වගකීම් සහතිකයක් දානවා කියලා කිව්වට ඒක සල්ලි වලින් ගෙවනවද අපි? තාම ඒක ගෙවලා නැහැ. එතකොට ඒවත් තියෙනවා ලාභය. මේවා ගෙවලා නැහැ සල්ලි වලින්. ඒ ගෙවලා නැති ඔක්කොම ටික අයින් කරන්න ඕනේ. එතකොට බදු පෙරලාභී ඇතුළත් වෙලා තියෙන සල්ලි වලින් ගෙවලා නැති හැම එකක්ම අයින් කරලා හරිද සල්ලි වලින් ගෙවලා නැති හැම එකක්ම අයින් කරලා සල්ලි වලින් ගෙවලා තියෙන බදු පෙරලාභී විතරක් ගන්න. හරිද එතකොට ප්‍රශ්නයක් අපිට ආයෙ මතුවෙනවා. මොකද ආයෙ වෙන ප්‍රශ්නේ තමයි අර විකුණු වල අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් කියන දෙකම ඇතුළත් වෙනවා. එතකොට ඔකේ ණයට විකුණුම් කොටස හොයාගන්න විදිහක් නැහැ. අන්න ඒකට තමයි අපි ඊට පස්සේ කාරක ප්‍රාග්ධන සංචලනයන් කියලා වෙනම කාරක ප්‍රාග්ධන එස්ටිමේට් කරන. එතෙන්දි කරනවා අර ණය ගෙතියන් සහ ණය හිමියන්ගේ ශුද්ධ වැඩිවීම බලලා අන්න ඒ ශුද්ධ වැඩිවීම හෝ අඩුවීම ගලපන. හරිද? මොකද එතනදී වෙන්නේ ණය ගෙතියන්ගේ සල්ලි ලැබිලා තියෙන එක අපිට ගණනය කරගන්න පහසුයි. හරි. ආකෘතියට කලින් මෙන්න මේවා තමයි ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය අතර තියෙන වෙනස. හරිද? ඍජු ක්‍රමයේදී කරන්නේ මොකද්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළ ඇති ප්‍රධාන ගනුදෙනු වලින් ලදා ගෙවු මුදල් වාර්තාකරණ එක තමයි ඍජු ක්‍රමයේදී කරන්නේ. හරිද? කෙලින්ම අත්පිට ගෙනුම් අත්පිට විකුණුම් කෙලින්ම කරන්නේ. නේද? කෙලින්ම ගන්න. ඔව් තමයි ගන්න පුළුවන්. අත්පිට ගෙනුම් අත්පිට විකුණුම් ණය ගැතියන්ගෙන් ලැබෙන ණය හිමියන්ගේ ගෙවීම් කලින් කළ මෙහෙයුම් වියදම්
මුදලින් කළේ මුදලින් කළ මෙහෙයුම් වියදම් ලද කොමිස් පොලි හා වෙනත් ලැබීම් ඊට පස්සේ බදු ගෙවීම් පොලි ගෙවීම් හරි ওই විදිහට ගෙවන ඔක්කොම වියදම් ටික ලැබෙන ඔක්කොම සල්ලි ටික ඍජු ක්‍රමයට දාගන්නවා මෙහෙයුම් කටයුතු වලින් තමයි මේ හැම එකක්ම ලැබෙන්නේ වක්‍ර ක්‍රමයට ගන්නකොට එහෙම නෙමෙයි වක්‍ර ක්‍රමයට ගන්න මොකද කාලාච්ඡේදයේ බදු පෙර ශුද්ධ ලාභේ ලාභේ හො නැත්නම් අලාභේ පදනම ලෙසගෙන ඒට මූල්‍ය නොවන ස්වරූපයේ අයිතමයන් ගැලපීම් කරනවා. හරිද? මේ ක්ෂය නම් මොකද ක්ෂය එතකොට පත්කම් විකුණුම් අලාභ ඊට පස්සේ පොලි වියදම් මේ මොකද කරන්නේ එකතු කරන්න. හරිද? ක්ෂය වත්කම් කියලා වත්කම් විකුණුම් අලාභ ඒක සල්ලි වලින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ එකතු කරන්න. පොලි ගෙවීම එකත් එකතු කරන්න ඕන. ඒ පොලි ගෙවීම එකතු කරන්න. පොලි ගෙවීම එකතු කරන්නේ මේ ණය පොලිය අපි නැවත පහලින් ආය අඩු කරනවා. නේ එතකොට බදු පෙරලාභේනොත් අඩු වෙලා තියෙනවා ණය පොලිය. ඊට පස්සේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ගණනය කරන ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරනකොට ආයෙත් ණය පොලිය අඩු කරනවා. එතකොට ණය පොලිය දෙසරයක් අවුට් වෙනවානේ. නේ දෙසරයක් අඩු කරනවා. නේ බදු පෙරලාභේනොත් අඩු කරනවා. ඊට පස්සේ ආයෙත් මුදල් ප්‍රවාහය ගණනය කරනකොටත් ආය ණය පොලිය අඩු කරනවා. එතකොට දැන් දෙකක අඩු වෙලා තියෙනවා. අන්න ඒක වළක්ව ගන්න දැනට බදු පෙරලාභයෙන් අඩු කරලා තියෙන පොලිය අයින් කරනවා. ඒ නිසා මේවා එකතු කරන්න. මොකද බදු පෙරලාභියට ක්ෂය වත්කම් විකුණුම් වලින් ලැබෙන අලාභ සහ බදු පෙරලාභය කියන මේ පොලිය කියන ඒවා ඔක්කොම ටික මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවා අයින් කරන්න බදු පෙරලාභයට ඔන්න එකතු කරනවා. ඔතින්ද තව ගන්න පුළුවන් ඊටම් ප්‍රත්‍යාකරණේ ලැබෙන අලාභයක් එහෙම එකතු වෙලා තියෙනවා නම් අන්න ඒකත් අයින් කරන්න පුළුවන්. හරි. අඩු එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් ක්‍රියාකාරම් යටතට ගැනෙන දැනට ලාභය තුළ අන්තර්ගත ආදායම අඩු කරන්න ඕන. හරි. වෙනත් ක්‍රියාකාරකම් යටතට එකතු වෙලා තියෙන්නේ මොනවද? වෙනත් ආදායම යටතේ තියෙන්නේ. ගොඩනැගිලි කුලිය ආදායම් නේ. මොකද ගොඩනැගිලි කුලිය ආයෝජන ක්‍රියාකාරකම් වලදී ආයෙ ගන්න. ඒ නිසා ගොඩනැගිලි කුලිය දැන් බදු පෙර ලාභයේ තිබ්බොත් ආයෙ වැරදි. ඒ සහික අයින් කරන්න. හරිද? ආයෝජන ආදායම් වගේ දේවල් ගත්තොත් ඒත් එහෙමනේ. ආයෝජන ආදායම් නැවත ආයෝජන ක්‍රියාකාරකම් වලට ගන්න. එතකොට දෙක කලිය වෙනවා. ඒ නිසා ඒක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ දේපල පිරිත උපකරණ විකුණලා ලාභයක් කරනවා නම් ඒ ලාභය සල්ලි වලින් ලැබෙන්නේ නැහැ අපිට. නේ? ඒ ලාභය සල්ලි වලින් ලැබෙන්නේ නැහැ නේ. ඒ සල්ලි වලින් ලැබෙන්නේ නැති ලාභයක් ඒකේ තියෙන නිසා ඒකත් අයින් කරනවා. අන්න ඒ විදිහට වෙනත් ආදායම් වල තියෙන ඒවා ඔක්කොම ටික අයින් කරන්න ඕනේ. හරිද? ලද වට්ටම් තියෙන ඒවත් අයින් කරන්න. ඒතො ලද වට්ටම් උනත් මේ සල්ලි වලින් ලැබෙන්නේ නැහැ නෝ ලද වට්ටම් නේ. ඒ නිසා ලද වට්ටම් දාන්නත් බෑ. ලද වට්ටමත් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ උපචිත හා ඉදිරියට කළ ගෙවීම් සහිත කාරක ප්‍රාර්ථන සංචලනයක් ගැලපේ. හරි උපචිත සහ ඉදිරියට කළ ගෙවීම් සහිත කාරක ප්‍රාර්ථන සංචලනයක්. තොබය හැර අනිත් ඒවා ටික ගන්න ඕන ණය ගැතියෝ. හරිද? ණය ගැතියෝ ණය හිමියෝ ඊට පස්සේ උපචිත වියදම් ඉදිරියට කළ වියදම් මෙන්න මේ වගේ තියෙන වෙනස්කම් ඒක ගලපන්න ඕනේ. හරිද? ඒ ගලපන එක ගැන ගලපන එකේ ක්‍රම දෙකක් තියෙනවා. හරිද? හොඳට මතක තියාගන්න ගලපන එක පැටලෙනවා දැන්. හරි. ඒක හදනකොට මම කියලා දෙන්නම්. ගෙව් ආදායම බදු සහ ගෙව් ණය පොලි. ඊට පස්සේ ඒවා ගන්නවා. හරිද? ඔන්න ඔය දෙක තමයි වෙනස. හරි? මේ දෙක තමයි වෙනස. ඍජු ක්‍රමයේදී කෙරීම මුදලින් ලැබිච්ච සහ ගෙවණීම ටික ගන්නවා. වක්‍ර ක්‍රමයේදී නේ අර යට ඉඳන් උඩට ආය හදාගෙන යනවා. හරි අපි බලමු ඊට පස්සේ හදා ගන්නවා ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහය ආකෘතිය ගත්තා මම ආකෘති කොටස් තුනකට මම කඩලා තියෙනවා හරිද ටියුට් එකේ නම් පහලටම දාලා තියෙනවා කලින් වගේම මේ නම ලියන්න නම ලියනවට ලකුණු දෙනවා හරි නම ලියනවට එහෙම ලකුණු දෙනවා ඊට පස්සේ මෙහෙම ක්‍රියාකාරකම් කියලා ලියන්න ඕනේ මාතෘකාවක් තියලා ඒ යටතේ තියෙන මේ විදිහට ඍජු ක්‍රමයටනේ අත්පිට විකුණුම් වෙළඳ ලැබිය යුතු දෑ මත ලද මුදල් අත්පිට ගැනුම් වෙළඳ කෙවිය යුතු දෑ මත ගෙවූ මුදල් හරි මේ වෙළඳ ලැබිය යුතු දෑ මත ලද මුදල් කියන ණය ගැතියන්ගෙන් ලැබිච්ච ඒවා ඊට පස්සේ අත්පිට ගැනුම් ණය හිමියන්ට ගෙවපුවා මුදලින් ගෙවන පරිපාලන බෙදා හැරීම සා වෙනත් මෙහෙම වියදම් තියෙනවා නම් ඒවා හරිද ඒවා මේ අඩු කරන ඒවා මුදල් ගලාගෙන එන ඒවා එකතු කරනවා ගලාගෙන යන ඒ කියන්නේ වියදම් අඩු කරනවා හරිද සල්ලි එන ඒවා දැන් අත්පිට විකුණුම් වෙනවනේ ඒ නිසා ඒවා එකතු කරනවා වියදම් සඳහා ගෙවන ඒවා අඩු කරනවා ඊපස්සේ ගෙවූ පොලේ ගෙවූ බදු ඒවා අඩු කරනවා ඊට පස්සේ එනවා එතකොට අපිට අවසානයේ මෙහෙයුම් කටයුතු වෙන චලනය නැත්නම් යෙදව ශුද්ධ මුදල් ප්‍රවාහය එනවා
ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් ගත්තාම දේපල පිළිතා උපකරණ වලින් විකිණීමේ ලද මුදල් එවසන්නේ එනවා. එතකොට එකතු වෙනවා. ජංගමනවන වත්කම් විකිණීමේ ලද මුදල් සේවකයන් අය හරි සේවකයන් අපි දෙන අය හරි ඒවා ලැබූ ලාභාංශ ලැබූ පොලි හරි දේපල පිළිත උපකරණ මිලට ගැනීම අනිකුත් ජංගමනවන වත්කම් මිලට ගැනීම මොනවාගේ වෙනසට අපි කියනවා ආයෝජන කටයුතු වලින් ජනනය වූ නැත්නම් යෙදී වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. හරි මේ වචන දෙකෙන් එකක් ගන්න. හරි ගන්න හදනකොට එම වචන දෙකම ගන්නවා ජනනය වූ යෙදී වූ කියන්නේ දෙකෙන් එකක් ගන්න. ඊටඟට මූල්‍ය ක්‍රියාකාරකම් ගත්තාම මෙතන කොටස් නිකුත් කරමින් එනවා. ඊට පස්සේ බැංකු ණය, වෙනත් දීර්ඝකාලීන ණය, ලාභාංශ, අයිතිකරුවන් වෙත කරන බෙදා හැරීම, ණය ආපසු ගෙවීම, ණය වාරික ගෙවීම, නේ මූල්‍ය කල්පද වාරික ගෙවීම, පොලිය හැර ඒ ටික ඔක්කොම එකතු මූල්‍ය කටයුතු ජනනය ශුද්ධ මුදල් ප්‍රවාහය. ඊට පස්සේ ඒ ටික ඔක්කොම එකතු වුනහම ශුද්ධ මුදල් ජනනය වීම හා යෙදවීම වෙනවා. ඊට පස්සේ ඒකෙන් ආරම්භක මුදල් හා මුදල් සමාන දෙය එකතු කරාම අවසාන මුදල් හා සමාන දෙය වල වටිනාකම ගන්න පුළුවන්. හරි ඉතින් බැලන්ස් නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේකට මෙතෙන්ට එන උත්තරේ මේ අවසාන මුදල් හා මුදල් සමාන දෙය කියලා එන උත්තරේ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ මේ මුදල් කියලා පෙන්වන්නේ. හරි ඉතින් ගාන හරිද වැරදිද කියලා ඒ වෙලෙම බලා ගන්නත් පුළුවන්. ඒක දීලා තිබුණත් දීලා තිබුණ නැත්නම් ඒක ඉතින් ඒ වෙලෙම බලා ගන්න බෑ. කොහොම නමුත් ඔක සමාන වුණා නම් ගාන බැලන්ස් හරි ගාන හරි. ඉතින් 100ක් හරි කියන්න බෑ. ඉතින් මූල්‍ය ක්‍රියාකාරකම් වල ලියන්න ඕනේ. ආයෝජන ක්‍රියාකාරකම් වල ලියලා තිබ්බොත් ඉතින් වැරදි. හරිද? ඊට අමතරව මම කියන්නේ චෙක් කරලා බලන්න ඕන නම් ඔන්න ඔතනින් තමයි බලා ගන්න තියෙන්නේ. වක්‍රමයට ගත්තොත් එහෙම වෙනස් වෙන්නේ මෙහෙම මේක විතරයි. අනිත් එකේ විදිහමයි. මෙහෙම මේකේ මේ ඉස්සර වෙලා බදු පෙර ලාභය අරගෙන අර මුදලින් ගෙවෙන්නේ නැති නැත්නම් මුදල් වලට අයිති නැති කොටස් ටික ඔක්කොම අයින් කරන්න ඕන. අයින් කළා ඊට පස්සේ කාරක ප්‍රාග්ධන සංචලනයන් ටික ගලපන්න ඕනේ. ගලපලා ඊට පස්සේ ගෙව පොදු පොලිස් ආබදු ඒවා අයින් කරන්න. මතක තියාගන්න මෙතන කාරක ප්‍රාග්ධන සංචලනයන් යටතේ ගන්න ඕනි තොග වෙනස් වීම, වෙළඳ ලැබිය යුතු දේවල් වෙනස් වීම, ඉදිරියට ගෙවූ වියදම්, වෙළඳ කිව යුතු දේවල් වෙනස් වීම, උපචිත වියදම් වල වෙනස් වීම. හරි මෙන්න මේම තමයි ගන්නෙ. මෙතන වත්කම් වල වෙනස් වීම තියෙනවනේ. වත්කම් වල වෙනස් වීම කියලා කියන්නේ ආරම්භක ශේෂයයි අවසාන ශේෂය අතර තියෙන වෙනස. හරිද? මේ දෙක අතර තියෙන වෙනස වැඩි නම් හරි ඒ කියන්නේ ආරම්භක ශේෂයට වඩා වත්කම් වල මම කියන්නේ වත්කම් වල ආරම්භක ශේෂයට වඩා අවසාන ශේෂය වැඩි නම් එතකොට ඉන්නේ වැඩි ශේෂයක් නේද? ආරම්භක ශේෂය අපි හිතපු 1000යි අවසාන ශේෂය 2000යි නම් වෙළඳ ලැබිය යුතු නැත ණය ගැතියන්ගේ වෙනස කොච්චරද? ණය ගැතියන්ගේ වෙනස 1000ක් වෙනවනේ. එතකොට ණය ගැතියන්ගේ වෙනස 1000යි නම් ඒ කියන්නේ වැඩි වෙලානේ තියෙන්නේ. අන්න ණය ගැතියන්ගේ එහෙම නැත්නම් ওই වත්කම් වල වැඩිවීමක් නම් තියෙන්නේ මෙතන අඩු කරලා ලියන්න ඕනේ. හොඳද? වැඩිවීමක් නම් තියෙන්නේ මෙතන අඩු කරලා පෙන්නන්න. හරිද? අඩුවීමක් නම් තියෙන්නේ එකතු කරලා පෙන්නන්න. විරුද්ධ පැත්ත කරන්න. වත්කම් වල විතරයි. මොකද කරන්නේ? වැඩිවීමක් නම් තියෙන්නේ අඩු කරලා පෙන්නනවා. අඩුවීමක් නම් තියෙන්නේ එකතු කරලා පෙන්නන්න. හරි? අඩුවීමක් නම් තියෙන්නේ එකතු කරලා පෙන්නන්න. හැබැයි වගකීම් වල වෙනසක් නැහැ. අඩු වෙනම් අඩු කරනවා, වැඩි නම් එකතු කරනවා. හරි? වගකීම් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. වැඩි නම් එකතු කරනවා, අඩු නම් අඩු කරනවා. ගන්න හදනකොට තේරෙයි. ඒක පොඩ්ඩක් කිකිස මේ ලියලා තියාගන්න අමතක වෙනවා. හරිද? සටහනක් දාලා තියාගන්න. වත්කම් වල ශේෂය වැඩි නම් හරිද? වත්කම් වල තියෙන වෙනස වැඩි නම් අඩු කරන්න ඕන. වෙනස අඩුයි නම් එකතු කරන්න ඕන.
වගකීම් වල වෙනස වැඩි නම් එකතු කරනවා. වගකීම් වල වෙනස අඩුයි නම් අඩු කරනවා. right. තේරෙනවද? මොකද ප්‍රශ්න තියෙනවද? කියලා දුන්න ටික තේරෙනවද? මොකද ප්‍රශ්න තියෙනවද? අපේ ඇදිලි තනක් තියෙනවද? අපේ ඇදිලි තනක් තියෙනවද? නැත. හරි. එහෙමනම් ගණන් ටික හදන්න ඕනේ. හරි. ගණන් හදන්න ටික ගන්න. ටෙට් එකේ අපි නිලම ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය රෝල් කරන්න කියලා සීමිත ජනෝලි පද සමය. හරි. රෝල් කරන්න ඉස්සර වෙලා ඍජු ක්‍රමයටනේ ඕන. හරිද? රෝල් කරන්නේ මේ විදිහට ගහන්නකො. හරිද? මෙතන නම ලියන්න තියන්න. හරිද? නම ලියන්න රෝල් තුනක් තියලා පල්ලෙහාට සම්පූර්ණ පිටුවම රෝල් කරන්න. හරිද? පිටුවේ පල්ලෙහාටම නිකන් ඔක් ගහන්න. හරි. මේක අර එනේම කියන්න බෑ කොච්චරක් එයිද කියලා. ඒකල්ලා කොටස් තුනකට කඩන්න. කොටස් තුනට කඩනකොට මෙන්න මෙහෙයුම් ක්‍රියාකාරකම් තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ නිසා ඒකට වැඩියෙන් ඉඩ තියන්න. හරිද? මෙහෙයුම් ක්‍රියාකාරකම් තමයි වැඩිපුර තියෙන. ඒ නිසා ඒකට වැඩියෙන් ඉඩ තියන්න. මේ ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් වලට එච්චර නැහැ. ඒ නිසා මේ පල්ලෙහා කොටස විතරක් ඕනේ. හරි. මේකේ නම් මේ ඔක්කොම ටික දාලා තියෙනවා. මේකේ නම් යනවා 29ක් යනවා. හරිද? ඒ නිසා සාමාන්‍යයෙන් මේ ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් වලට වැඩිපුර යන්නේ. හරිද? ඒකලා මෙහෙම රූල් කරලා මෙන්න මේ ටික මතක ඇතුව ලියන්න. මොකද්ද? මේ highlight කරන ඒවා මතක ඇතුව ලියන්න. මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන එක ලියන්න. හරිද? ඊට පස්සේ මෙතන ඉඳ තියලා ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් කියලා ලියන්න. ඔක කෙටියෙන් ලියන්න. හරිද? දැන් ඉතින් ගාන හදනකොට මේ විදිහටම ලියන්න. එක්සෑම් එකට එහෙම හදනකොට කෙටියෙන් ලියා ගන්න ආයෝජන කටයුතු නැත්නම් ක්‍රියාකාරකම්. ඊට පස්සේ මූල්‍ය ක්‍රියාකාරකම්. මේවා යන්නේ ඔන්න ඔය තුන ලියා ගන්න. හරිද? ඔය තුන විතරක් ලියනවා. මේ තැන් වල ඉඳ තියන්න. හරි. මේකේ වැඩියෙන් ඉඳ තියන්න. ඊට පස්සේ මේකට එච්චර වන්නේ. ඊට පස්සේ ඉතුරු වෙන ටික ඔක්කොම පල්ලෙහාට මෙතන තියන්න. හරි. ගොඩක් වෙලාවට මේවට 2යි 3යි වැටෙන්නේ. අර ඊට වඩා එන්නේ ආයෝජන ක්‍රියාකාරකම් 2ක් හරි 3ක් හරි. හරි. මේ අභ්‍යාස වල නම් ගොඩක් ඇති. මූල්‍ය ක්‍රියාකාරකම් වලටත් එහෙම. හරි. ඒ නිසා මේවට රූල් 4 ඉඳ තිබ්බත් ඒත් ඇති. ලොකෝ ගාණක් එන්නේ ලකුණු 40ක් එන්නේ. හරිද? ඒ හින්දා මේ දාන හැම එකටම ලකුණ ගන්න දෙනවා. හරිද? මේ දාන හැම එකටම එක ලකුණ ගන්න හම්බ වෙනවා. සමහර වෙලාවට ලකුණු දෙකක් හම්බ වෙන අවස්ථාවක් තියෙනවා. හරිද? ඒ දෙන්න හේතුව තමයි මේ හැම එකක්ම ඔයාලට හොයාගන්න තියෙන්නේ. එහෙනම් මේකේ ලකුණු ගොඩක් හම්බ වෙනවා.
නම ලියන්න සීමිත ජනුලි පොදු සමාගම පූල් කරලා ඉවර වෙලා මට කියන්න සීමිත ජනුලි පොදු සමාගම අවුරුද්දකවත් 2019 3:31 නම ලියන්න ওই පිළිවෙලටම නම ලියන්න මේ නම ලියනවට ලකුණු දෙනම නම ලියනවට ලකුණක් දෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ රුපියල් 1000 කියන එකක් තියන්න ආකෘති රෝල් කරලා කියන්න මම ගාන හදන වීඩියෝ පටන් ගන්න ලෑස්ති හරි හදිසියක් නෑ රෝල් කරන ඉස්සරහට ලියන්නේ මේ කහ පාටෙන් හයිලයිට් කරලා තියෙන ටික ලියා ගන්න මේ තැන්වල ඉඩ තියන්න. හරි හොඳට ඉඩ තියන්න. ඉඩ තියලා ඒක රෝල් කරන්න. එක පිටුවක් රෝල් කරගන්න පුළුවන්. හරිද? එක පිටුවකට එන විදිහට තමයි එක්සෑම් එකේ ගන්න තියෙන්නේ. හරි. ඔගේ තියෙන ගණන් ගොඩක් ඒවා මේ පාස් පේපර්ස් ගන්නම තමයි තියෙන්නේ. එකක් දෙකක් කරගෙන අනිත් ඒවා පහතරක් තියෙන්නේ පාස් පේපර්ස් වල 2016 ඉඳන් 20 21 වෙනකන් තියෙන ගණන් ටික ඔක්කොම තියෙනවා. එහෙමයි කියලා පාස් පේපර් එකෙන් බලලා ගන්න. හදවුත් ගහනවා නේ. තනියෙන් හදන්න ගන්න. මොකක්ද දාගන්න? මොකක්ද? right හදන්න පටන් ගමු. right මුලින්ම තියෙන ලැබීම් පැත්ත ගන්න. හරිද? මේකේ ලැබීම් සහ ගෙවීම් කියන මුදල් මට කියන්නත් අමතක වුණා. මේකේ සාමාන්‍ය මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා කියන්නේ මුදල් ගිණුමම තමයි. හරිද? වෙනසකට තියෙන මේ මෙහෙයුම් ක්‍රියාකාරක මෙහෙයුම් ආයෝජන කියලා වෙන් කර කරන එක විතරයි. නැත්තම් මේ හදන්නේ මුදල් ගිණුමක්. මේකේ තියෙන මුදල් ගිණුමම තමයි. හරිද? වෙනසකට තියෙන මේ හදන ක්‍රමය සහ ආකෘතිය විතරයි. නැත්තම් අනිවාර්යෙන් මේ හදන්නේ අපි මුදල් ගිණුම. තර මුදල් ගිණුම ඔළුවට අරගෙන මුදල් ගිණුම මතක් කරගෙන මේක හදන්න. එතකොට ලේසි. මුලින්ම ශේෂ තියෙන නේ ගන්න එපා. ඊට පස්සේ තියෙන අත්පිටි විකුණු මාරදායි. එතකොට අත්පිටි විකුණුම කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම්. ඒ නිසා මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට දානවා 4000යි. හරි? මයිත් එක්කම හදන්න. හරි ඒක ගත්තා. ඊට පස්සේ ණය ගැති ලැබීම් කියන්නේ මොන ක්‍රියාකාරකමක්ද? ණය ගැති ලැබීම් කියන්නේ මොන ක්‍රියාකාරකමක්ද?
ණය ගති ලැබීම කියන්නේ මොන ක්‍රියාකාරකමද? මෙහෙයුම් නේ 7500යි මෙහෙයුම්. ඒවා එකතු වෙනවා. හරි ඒවා මොකද වෙන්න ඕනේ ලැබීමේ එකතු වෙනවා. හරිද? ඊට පස්සේ එතන ආදායම් තියෙනවා. ආදායම් වල තියෙනවා ආයෝජන එතන ආයෝජන හා ලාභාංශ කියලා තදා ගන්න. හරි ආයෝජන ආදායම් කියලා වද ගමු. ඒවා මොනවද? ආයෝජන ආදායම මොන ක්‍රියාකාරකමද? ආයෝජන ආදායම ආයෝජන හරි ආයෝජන ආදායම් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ ලියන්න 400. ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දානවා 400. ඊළඟට මොකක්ද තියෙන්නේ? ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය ගොඩනැගිලි කුලිය ඒකත් ගොඩනැගිලි කුලියත් ආයෝජන. හරි අපි ගොඩනැගිල්ල කුලියට දීලා සල්ලි උත්පාදනය කරන්නේ. ඒක මෙහෙයුම් කටයුත්තක් නෙවෙයි. හරිද? ඒක මෙහෙයුම් කටයුත්තක් වෙන්නේ නැහැ. හරිද? මේ අපි වාහන කුලියට දෙන ව්‍යාපාරයක් නම් අන් ඒකේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත වෙන්නේ කුලියට දෙන එක. එතෙන්ති ගන්න පුළුවන් කුලිය මෙහෙයුම් කටයුතු. හැබැයි ගොඩනැගිලි කුලිය මේ සල්ලි ලැබීම් තියෙන ගෙවපුවා. දැන් ගොඩනැගිලි කුලිය කියලා කියන්නේ ආයෝජන. හරි ආයෝජන 200. ඊළඟට තියෙනවා ඉඩම් විකිණීමේලද එනත් ලැබීම යටතේ තියෙනවා ඉඩම් විකිණීමේලද මුදල්. මේව මොනවද? ඉඩම් විකිණීමේලද මුදල් මොන කරගමද? yes ආයෝජන ඉඩම් විකිණීමේලද මුදල් ආයෝජන 5500. ඒවා එකතු කරන්න. හරිද? ලැබෙනේමනේ සල්ලි ලැබෙනේම එකතු කරනවා සල්ලි ගෙවනේම අඩු කරනවා. සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් ලැබෙන මුදල් ඊළඟ එක සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් ලැබෙන මුදල්. ඔව් මූල්‍ය ක්‍රියාකාරකම් වලට තමයි සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් ලැබෙන මුදල් එන්නේ 3000යි. මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ 3000යි. ඊළඟ එක බලන්න බැංකු ණය ගැනීම. ඒක එන්නේ මොකේද? බැංකු ණය ගැනීම බැංකු ණය මූල්‍ය බැංකු ණය එන්නේ මූල්‍ය ක්‍රියාකාරකම්. right මූල්‍ය ක්‍රියාකාරකම් කීයද? 2000යි.
බැංකු ණයෙන්නෙත් මූල්‍ය ක්‍රියාකාරකම් වලට 2000යි. ඊළඟ එක තමයි කොටස් නිකුත් කිරීම. කොටස් නිකුත් කිරීම. මූල්‍ය නේ. ඔව් මූල්‍ය. ලේසි නේද ඒ ටික? 1000යි. ඉතින් අය අමාරුවක් නේ. දැක්කනේ. එච්චර අමාරු නෑ. ඊට පස්සේ බලන්න අත්පිට ගැන අත්පිට ගැනව මොනවද? අත්පිට ගැන දැන් ගෙවීම් පැත්ත ගන්න. දැන් මේවා අඩු වෙන යන්නේ. හරිද? අත්පිට ගැනව මෙන්නේ මොන ක්‍රියාකාරකම්ද? ඔව් මෙහෙයුම්නේ. අත්පිට ගැනව මෙන්නේ මෙහෙයුම්. alright මෙහෙයුම්. කීයක් එනවද? 2000යි. ඒවා අඩු කරලා ලියනවා. මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ලියනවා අත්පිට ගැනව. ඒක අඩු කරලා ලියනවා. හරි. වරහන් ඇතුලේ ලියනවා. වරහන් ඇතුලේ ලියන්න අඩු කිරීම. ඊළඟට ණය හිමියන්න ගෙවීම. ණය හිමියන්න ගෙවීම. මෙහෙයුම්. මැසේජ් ඩිලිවරි වෙන්න වෙලා යන්නේ. මැසේජ් එන වෙලාව වෙලා යනවා. එක එක දාන වෙලාවට වෙන්නේ. ඕකේ එවරිවන් දැම්ම නම් ඒක එක. ඒකත් දැන් ඔක්කොම ඩිරෙක්ට් දානවා. ඉතින් දෙන්නා මැසේජ් කරනකම් බලන්න ඉන්න. අයියෝ වන්ද. ඊයවලද කියන්නේ මෙහෙම්නේ. මෙහෙම. මෙහෙම. 3500. 3500. ඊළඟට වේතම් වල තියෙනවා පරිපාලන වේතම් වල. පරිපාලන වේතම් පරිපාලන වේතම් right මෙහෙම 2000යි මෙහෙම හරි ගෙව් පරිපාලන කියලා ලියන්න අඩු කිරීම දාලා ලියන්න ඒවා සැලේ ගෙවනවා 2000යි මෙහෙම ක්‍රියාකාරකම් බෙදා හැරීම ඊළඟ එක බෙදා හැරීම හරියට හදාගන්න ගන්න හරි මයිත් එක්කම හදාගන්න හැමීට කරමු
බෙදා හැරීම. එතකොට ඒකත් එන්නේ මෙහෙයුම් වලට. හරි. 1200. ඊළඟ එක ණය පොලේ ගෙවීම. ණය පොලේ ගෙවීම ණය පොලේ ගෙවීම මූල්‍ය නෙමෙයි මෙහෙයුම්. ණය පොලේ ගෙවීම වැටෙන්නේ මෙහෙයුම් වලට. හරිද? මෙහෙයුම් වල ණය පොලේ ලියන්න ඕනේ වෙනම. හරි. දැන් මගේ මෙතන මෙච්චරයි තියෙන්නේ. ණය සඳහා පොලේ ලැබුණොත් හරිද? මෙතන රූල් 3-4ක් අතාරින්න වෙනවා. හරිද? ඒ නිසා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ණය පොලේ පොඩ්ඩක් මාක් කරලා තියාගෙන පස්සේ එකතු කරන්න. හැබැයි පස්සේ එකතු කරන්න කියලා අමතකනොත් කරන්න දෙයක්වත් නැහැ. හරිද? ඒ හින්දා චුට්ටක් මෙතන ඉඳ තියන්න. හරිද? මෙතන රූල් කීපයක් ඉඳ තියලා ලියන්න ගෙව් පොලිය. හරිද? ගෙව් පොලිය කියලා ලියන්නේ 1000යි. ඒකත් අඩු කරලා ලියනවා ගෙව් පොලිය. හරිද? මෙතෙන්ට ණය කර පොලිය, බැංකු ණය පොලිය, කල්බදු පොලිය ඔය කියන ඔක්කොම ටික එකතු කරලා තමයි ණය පොලිය හදන්නේ. හැබැයි ඔක්කොම ගෙවලා තියෙනවනේ. ගෙව්පුවා විතරයි. සල්ලි වලින් ගෙව්පුවා විතරයි උපජිත ඒවා ගන්න. මූල්‍ය වල අඩු කරන්න බෑ. ඒකට හේතුව තමයි ණය පොලිය සල්ලි උත්පාදනය වෙන්නේ නේ. අර මුදල් සම්පාදනය වීමක් වෙන්නේ නැහැ ණය පොලිය. අපි ණය ගන්නේ මෙහෙයුම් කටයුතු කරගෙන යන්න. එතකොට මෙහෙයුම් කටයුතු කරගෙන යන්න තමයි ණය ගන්න. ඒ නිසා ඒ සඳහා වැය වෙන වියදම් මෙහෙයුම් වියදම් වලට සලකනවා. මූල්‍ය වේදම් කියලා කියන්නේ මෙහෙයුම් වලට ගන්න එකක් නෙවෙයි. මූල්‍ය වේදම් කියලා කියන්නේ අර මුදල් සම්පාදනය කර ගැනීම සඳහා භාවිත කරන දේවල්. හරි. එතකොට පොලි කියලා කියන්නේ වියදමක් නේ. ඒ වියදම මෙහෙයුම් වියදම් විදිහට අපි සලකනවා. ඒ නිසා ණය පොලිය, කල්බදු පොලිය, ණය පොලිය, ණය කර පොලිය මේ කියන ඔක්කොම පොලි. හරිද? මේ ඔක්කොම පොලි වල සමස්ත එකතුව ගෙව් පොලි යටතේ අඩු කරලා ලියන්න ඕන මෙහෙයුම් ක්‍රියාකාරකම් වල. ඒක මූල්‍ය ක්‍රියාකාරකම් වල ලියන්න එපා. මූල්‍ය ක්‍රියාකාරකම් වලට වැටෙන්නේ නැහැ පොලි. පොලිය ණය නෙවෙයි. හරි. ණය වාරකයේ කියවනවා නම් අවුලක් නැහැ. ණය වාරකයේ මූල්‍ය. හරි. right. ඊළඟට බලන්න ආදාය බදු. ආදාය බදු ගෙවීම ඒකත් මෙහෙයුම් වලට යන්නේ. ඒකත් මෙතන ලියන්නේ. හරිද? ගෙව් බදු කියන තැන තමයි යන්නේ 2000යි. ඒකත් අඩු කරලා ලියන්න මෙතන. මේ දෙක කොහොමද එනවා? මේ දෙක. ඊට පස්සේ දීපල විහිද උපකරණ මිලදී ගැනීම. එතන තියෙන මෝටර රථයක් මිලට ගැනීමක්. මේ මෝටර රථ මිලට ගැනීම මොකක්ද? මෝටර රථ මිලට ගැනීම කියන්න බලන්න. මෝටර රථ මිලට ගැනීම. මෝටර රථ
ආයෝජන right මොටර රථ මිලට ගැනීම 4500යි ආයෝජන ඒක අඩු කරලා ලියන්න සල්ලි යනවා හරි ගලා යෑම ලීබඩු සහ කාර්යාල උපකරණ මිලට ගැනීම 1500යි මේක ආයෝජන right 1500යි ආයෝජන අඩු කරන්න ආයෝජන වලින් 1500 ණය ආපසු ගෙවීම 1000යි මේක ඔව් ඒක මූල්‍ය right ඒක මූල්‍ය ණය ආපසු ගෙවීම මූල්‍ය 1000යි මූල්‍ය 1000යි අඩු කරන්න 1000 මූල්‍ය ක්‍රියාකාරකම් වල කල්බදු වාරික right ඒකත් එතකොට මූල්‍ය නේ කල්බදු වාරකයත් මූල්‍ය කීයද කල්බදු වාරකය 2800 ඊළඟට ගෙව් ලාභාංශ වෙලාව තම බලන්න ඉන්නේ 2400 මූල්‍ය වෙලාව තියා බලාගෙන තමයි ඉන්නේ 2400යි මූල්‍යයට දැන් අඩු කරන්නේ 2400 අනචරති හරි දැන් ඊට පස්සේ පුළුවන් මේ දෙක එකතු කරන්න එකතු බලා ගන්න එකතු කරන විදිය මුලින්ම කරන්නේ මේ ටික ඔක්කොම එකතු කරලා මෙන්න මෙතෙන් එකතු කරන්න හරි එකතු කරලා ලියන්න මෙන්න මේ විදිහට මෙහෙම කටයුතු වලින් ජනනය වූ නැත්තම් යෙදී වූ ඔය මේ වචන දෙකම මම අරගෙන තියෙනවා ඔයාලා දෙකෙන් එකක් ගන්න හරිද ජනනය වුණා ජනනය කියලා ලියන්න යෙදී වුණා යෙදී කියලා ලියන්න කැමති එක මෙහෙම කටයුතු නැත්නම් මෙහෙම ක්‍රියාකාරකම් කරන ලියුවත් ලැබුවක් නැහැ හරි මෙහෙම කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය කියලා නැත්නම් මුදල් කියලා ලියනවා හරිද මේ ටික එකතු 2800ක් යනවා මෙහෙම කටයුතු මේ ටික කොහොම එකතු කරා පල්ලෙහාට මේකට ලියවා මොකද මෙහෙම කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය කියලා ලියනවා ඒකෙන් අඩු කරන්නේ මේ ගිව් පොලි සහ ගිව් බදු අඩු කරලා පහලින් ලියන්න ගිව් පොලි සහ ගිව් බදු මේ දෙකම අඩු කරලා මෙතන ඉස්සරහින් අඩු කරලා
මෙතන ඉස්සරහට ලියන්න. අඩු කරලා මෙතනම ඉස්සරහට ලියන්න. මේ මෙතන නෙවෙයි. දැන් අර ඉස්සර නම් කරේ මොකද්ද? මේ ටික අඩු කරලා මෙතන ලියවන්නේ. එතනින් නෙවෙයි යන්නේ මේ යට රූලේ. හරිද? යට රූලේ ලියන්න. එන්න මේ ටික එකතු කරලා මෙතන යට රූලේ ලියනවා. එතකොට ධන උත්තරයක් එන්නත් පුළුවන්, ඍණ උත්තරයක් එන්නත් පුළුවන්. ඒ එන උත්තරේට අපි ලියනවා මොකක්ද? මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා. හරි? මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා කියනවා. කලින් හොයාගත්තේ මොකද්ද? මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වෙච්ච මුදල් ප්‍රවාහයට ගෙව් පොලි සහ ගෙව් බදු කියන දෙක විතරයි අඩු වෙන්නේ. ඒ දෙක අඩු කරාට පස්සේ තමයි ලැබෙන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඔන්න ඕකේ MCQ ප්‍රශ්න වල අහනවා. හරිද? ඔය කියන ඔක්කොම ටික දීලා ආයි මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ගණනය කරන්න. එතකොට ජනනය වූ මුදල් ප්‍රවාහය කියන්නේ මේක. ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා කිව්වොත් කියන්නේ මේ ගෙව් පොලිසා ගෙව් බදු කියන දෙකත් අඩු කරාට පස්සේ ලැබෙන වටිනාකම තමයි ගෙව් ශුද්ධ මුදල් ප්‍රවාහය කියන්නේ. හරි පටල ගන්න එපා. ශුද්ධ මුදල් ප්‍රවාහය සහ ජනනය වූ මුදල් ප්‍රවාහය කියන්නේ දෙකක්. හරි ජනනය වූ මුදල් ප්‍රවාහය කියන්නේ මේ ටික එකතු වෙලා ඒ ජනනය වූ මුදල් ප්‍රවාහයෙන් ගෙව් පොලිසා ගෙව් බදු දෙක අඩු කරාට පස්සේ තමයි ශුද්ධ මුදල් ප්‍රවාහය ලැබෙන්නේ. හරි ඔය ටික එකතු කරලා ඊළඟට ආයෝජන ටිකත් එකතු කරන්න. හරිද? ආයෝජනයේ අන්තිම දිර ගහලා ඒක එකතු කරගන්නෙත් මෙතන ඉස්සරහට. මේ ටික එකතු කරලා පල්ලෙහා රෝලේ ඉස්සරහින් ලියන්න. හරිද? ඉස්සරහින් ලියන්නේ මේක යටින් ලියන්නේ නැහැ. ඒකට ලියනවා මොකද්ද? ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනියෝ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඒකේ නෑ අර කොටස් දෙකක්. ඒකේ කෙලින්ම තියෙන්නේ ආයෝජන කටයුතු වලින් ජනනියෝ ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා විතරයි. හරිද? ඒකේ අර කලින් වගේ මේ විදිහට කොටස් දෙකක උත්තර දෙකක් එන්නේ. මෙහෙම උත්තර දෙකක් එන්නේ. ඒකේ කෙලින්ම එන්නේ මොකක්ද? ආයෝජන කටයුතු වලින් ජනනියෝ ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා විතරයි. හරි? ඒකේ කොටස් දෙකක් නෑ. ඒකත් සමහර වෙලාවට ධන උත්තරයක් එන්නත් පුළුවන්, ඍණ උත්තරයක් එන්නත් පුළුවන්. හරි? උත්තරේ වෙනස් වෙන්න පුළුවන්. හරි ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. ශුද්ධ මුදල් ප්‍රවාහය නෙන්නේ. ඒ නිසා ඊපස්සේ මූල්‍ය ක්‍රියාකාරකමත් එකතු කරන්න. මූල්‍ය ක්‍රියාකාරකම් සෙට් එකත් එකතු කරලා මෙතන නම් ඍණ 200ක් එනවා. හරි මේ ටික ඔක්කොම එකතු කරාම මෙතන ඍණ 200ක්. ඒකට අපි කියනවා මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඒකෙත් අර කොටස් දෙකක් නෑ තියෙන්නේ මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කියන එක විතරයි. හරි. අර වගේ කොටස් දෙකක උත්තර දෙකක් එන්නේ. ඔය මෙහෙයුම් එකේ තමයි එහෙම කොටස් දෙකක් ලැබෙන්නේ. ශුද්ධ මුදල් ප්‍රවාහය නේ. ඔය විදිහට තුන් දෙනා එකතු කරලා ගත්තට පස්සේ එතකොට වාගේ මේ සෙකන්ඩ් තීරුවට හරිද? මේ දෙවෙනි තීරුවට උත්තර දෙකක් එනවා. උත්තර තුනක් එනවා මේ. දැන් තුනක් ඇවිල්ලා තියෙනවා. හරිද? මේ තුනක් එනවා. දෙවෙනි තීරුවේ අනිවාර්යෙන් තියෙන්නේ මෙන්න මේ උත්තර තුන විතරයි. මොනවද උත්තර තුන? මෙහෙයුම් කටයුතු වලින් ජනනය ශුද්ධ මුදල් ප්‍රවාහය, ආයෝජන කටයුතු වලින් ජනනය ශුද්ධ මුදල් ප්‍රවාහය, මූල්‍ය කටයුතු වලින් ජනනය ශුද්ධ මුදල් ප්‍රවාහය. ඔය විදිහට තුනක් උත්තර තුනක් එනවා. හරි. ඒ උත්තර තුනයි ආයේ වෙන මොකුත් නැහැ. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ තුන් දෙනා. ඒ තුන් දෙනා එකතු කරන්න. මෙතන යටින් ඉරක් ඇඳලා එතන යටින් ඒ තුන් දෙනාම එකතු කරලා ලියන්න. හරිද? ඒ තුන් දෙනාම එකතු කරලා ලියන්න. එතකොට එනවා ඍණ එකක් හරි ධන උත්තරයක් හරි එයි. හරිද? ඍණ උත්තරයක් එන්නත් පුළුවන්. ධන උත්තරයක් එන්නත් පුළුවන්. අපි නැති නිසා ටිකක් zoom කරා
එතකොට කාලාච්ඡේදය සඳහා වූ ශුද්ධ මුදල් ප්‍රවාහයේ වැඩිවීම හෝ අඩුවීම කියන එක මෙතන ලියන්න. දැන් මෙතන නම් තියෙන අඩුවීමක්. හරිද? ඍණ එන්නේ. ඒ නිසා මෙතන අඩුවීම කියලා ලියන්න. හරි. වැඩිවීම කියලා ලියුවත් ඉතින් ඕලක් නේ රාහන ඇතුලේ තියෙනවා අපි සින කියන්න දන්නේ. හරි. කාලාච්ඡේදය සඳහා ශුද්ධ මුදල් ප්‍රවාහයේ අඩුවීම. ඍණ එකක් නම් එන්නේ අඩුවීම කියලා ලියන්න. ධන එකක් නම් එන්නේ වැඩිවීම කියලා ලියන්න. ඊට අපි මේක පටන් ගන්න 2019 3:31 වෙනි ඉවර වෙන්නේ නේ. එතකොට මෙතන ලියනවා 2018 හරි ආරම්භක මුදල් ශේෂය ඉස්සෙල්ලා ලියන්න. 2018 4යි 1 දිනට මුදල් ශේෂය. මුදල් හා මුදල් සමාන දෙය කියන එක ලියන්න. හරි 2018 4යි 1 දිනට මුදල් හා මුදල් සමාන දෙය. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ආරම්භක ශේෂය. කීයද? 1500ක් වෙනවනේ. අන්න ඒක තමයි මෙතන ලියන්නේ. හරි ඒක එකතු වෙලා ලියන්න. ඊට පස්සේ 1500ට මේ 300 එකතු වෙනවා. එතන අඩු වෙන්නේ ඔකේ. එතන උත්තරේ එනවා 1200ක් එනවා. ඒ 1200ට ලියනවා. ඒ 1200ට ලියනවා. එතන 2019 අවුරුද්ද 2019 3:31 දිනට මුදල් හා මුදල් සමාන දෙය. මෙතන ගන්නවා කාලච්ඡේදය ආරම්භක මුදල් හා මුදල් සමාන දෙය. මෙතෙන් එන උත්තරේ එනවා අපිට කාලච්ඡේදය අවසාන මුදල් සමාන දෙය. හරි මෙතන එතකොට 1200 එන්නේ. එතකොට මෙතන තියෙන්නේ 1200 මේ ශේෂ භාගයකින් තියෙන්නේ 1200. හරි බැලන්ස්. මේ මොනවද දක්වන්න ගන්න බැලන්ස්. තේරෙනවද? ගැටලුවක් තියෙනවා. හරි මුලදී චුට්ටක් අමාරුයි අර එහෙම තමයි තියෙන්නේ හැටි නැති හදලා හොර වෙනකොට හරියනවා කොහොමද ටියුට් එක ඉවර වෙනකොට ගණන් ටික හොඳට හදන්න පුළුවන් වෙයි අමතක වෙනේවා ටිකක් ලියලා තියාගන්න අමතක වෙනේවා මේ නිතරම පේන තැනක චුට්ටක් ලියලා තියාගන්න සාමාන්‍ය වෙනවා නම් පිටත් වෙනවා දැන් අමතක වෙනවා ඒක හැටි හරි මේක තමයි ඉතින් මනුස්ස වර්ගයාගේ හැටි. හරි. ඔයාලට තියෙන්නේ. එහෙමයි කියලා ඉතින් ඔක්කොම වරද්දන්න එපා. මේ කියන්නේ අමතක කරන්න එපා. ලකුණු දැන් ලකුණුත් එක ලකුණු අහගන්න මම කියන්නේ බෝනස් දෙනවා කියලා. මේ බෝනස් හම්බෙනවා මේකට. මෙන්න මේ තැන් වලට හම්බෙනවා. මේ 200 හරි ගියත් වැරදුනත් ලකුණු එකක් හම්බෙනවා. හරිද? මේක ලියන්න ඕනේ. ඉස්සර දුන්නේ මේක ලියනවට. හරිද? අපේ අවුරුදු දුන්නේ මෙන්න මේක ලියනවට. ඔයාලගේ අවුරුද්ද තියෙන්නේ මේක ලියනවට නෙවෙයි. මේ මෙන්න මේ ඍණ 200 කියන එක. ඒක උත්තරේ හරි ගියත් එකයි වැරදුනත් එකයි 200 ලියලා තිබුණොත් ලකුණු දෙනවා. 200 ලියලා තිබුණ නැත්නම් ලකුණු නැහැ. හරිද? එතෙන් එකයි. ඔය වගේ මේ මෙතෙන්වත් එකක් දෙනවා. හරිද? මොන දෙකයි. ආයෝජන කටයුතු වලින් චරණීය ශුද්ධ මුදල් ප්‍රමාණය. මේකට දෙන්නේ නැහැ. මේ 2800ට ඒකට හම්බෙන්නේ. ඒකට දුන්නොත් ඉතින් ඒක දෙන නැවෙන්නේ ඒක හරියටම කියන්න අමාරුයි. හරි මේවට දෙන්න. ඊට පස්සේ මේ මෙතෙන්වත් එකක් දෙන්න. මොල්ලේ කටයුතු වලින් චරණීය ශුද්ධ මුදල් ප්‍රවාහය කියන්නේ අන්න ඔතෙන්ද ලකුණු එකක් දෙන්න. එතකොට දැන් කීයද? ලකුණු 3යි. හරිද? නම ලියනකොට ලකුණු 1යි, ලකුණු 4යි. හරිද? නම ලියනකොට 1යි, ලකුණු 4යි. හරිනේ? 1යි, 2යි, 3යි, 4යි. ඊට පස්සේ මේ ශුද්ධ මුදල් ප්‍රවාහයේ අඩුවීම කියලා තියෙන්නේ. මෙන්න මේකට 1යි. මේකෙත් ලද උත්තරයට දෙනවා. මේ 300 මොකක් හරි එකක් ලියලා තිබ්බනම් මෙතන ලකුණු හම් වෙනවා. හරිද? එතකොට කීයද? 3 4 ලකුණු 5ක් තියෙනවා. right ඊළඟ එක
මුදල් ශේෂය දීලා තිබුණේ නැත්තම්. හරිද? මෙන්න මේ ගානේ මේ විදිහට මේ අවසාන මුදල් ශේෂය 1200 කියන එක දීලා තියෙනවනේ. ඒක දීලා තිබුණේ නැත්තම් මෙතෙන්න මේ 1200ට ලකුණු දෙනවා. හරිද? දීලා තිබුණේ නැත්තම් විතරක් ඒ 1200ට ලකුණු දෙනවා. දීලා තිබුණොත් ඒ ලකුණු දෙන්නේ නැහැ. හරි මේ ගන්න 1200 එතන හම්බෙන්නේ නැහැ. හරි. මෙතෙන්ට දෙන්නේ නැහැ කොහොමවත්. මේකට නම් ඉතින් හම්බෙන්නේ නැහැ. ඔය විදිහට දෙනවා. හරි. එතකොට උඩරිමේ ලකුණු 6ක් ගන්න පුළුවන්. මෙතෙන්ටත් එකක් ආවනම් කෙලින්ම 6යි. හරි. ඔව්. ඔය පහ ගන්න පුළුවන් ඉතින්. ඔය ටික ලියනවට මේ දීලා තියෙන්නේ. මේ උත්තර හරි වුණත් එකයි වැරදුනත් එකයි. ඒ යස්සේ මේ ටික හරියට දාගත්තා නම් ඔකේ ලකුණු ගන්න පුළුවන්. එහෙනම් බය වෙන්න එපා ගන්න. හදන්න. මේ ගන්න. ගොඩක් අය මේ ගන්න හදන්නේ නැහැ. ඒ හදන්නේ නැත්තේ අමාරු නිසා මොකද්ද කියන්නේ තේරෙන්නේ නැහැ මට. අමාරු නේ ගන්න ලේසි හදන්න පුළුවන්. ඔය වැරදි නිවැරදි කිරීම කර කර ඉන්න ASCII මේකක් හදාගන්න එක ලේසි. වැරදි කිරීමේදී ජර්නල් සටහන් ලියන්නේ කීයක් කරන්නේ. ඊට වඩා මේක හදාගන්න ලේසි කියලා මට හිතෙනවා. එතෙන් try කරලා බලන්න ඉතින්. manage කරගන්න paper එක දුන්නාම. ඉතින් බලන්න මෙතන කෙලින්ම ලකුණු 5ක් එනවනේ. එතකොට මේ ගන්න ලකුණු 20ක් දෙලා තිබුත් 5ක් ගතේ. ඉතුරු වෙන්නේ 15 වෙන්නේ. මේ 15 මේ වගේ ගන්න බැරිද? මේ ටික ওই විදිහට හදාගත්තා නම් ලකුණු 20 කොට. තව උපදේශයක් දෙන්න. මේ ගණන් හදනකොට මේ වගේ සමහර අයිටම් අපිට හොයාගන්න තියෙනවා. මොනවද? විකුණු. හරිද? ගැනුම්, අත්පිට ගැනුම්, අත්පිට විකුණු, ණය ගැතියන්ගෙන් ලැබිච්ච සල්ලි, ණය ගැතියන්ට කිව්ව සල්ලි ඒව හොයාගන්න වෙනවා. අර අසම්පූර්ණ සටහන් වල කරනවා වගේ ටිකක් හදන්න තියෙනවා මේකේ. එහෙම හදන හැම තැනකදීම ටී ගිණුමක් ගහලා හදන්න. ටී ගිණුමක් නැතුව හදන්න එපා. ඒකේ රිස්ක් එක වැඩි, අවදානම වැඩි, වරදින්න තියෙන ඉඩ වැඩි. ගොඩක් වෙලාවට ටී ගිණුමක් හදන්න නැතුව නිකන් අපි එකතු කරලා ගන්නවා. කැලලකින් එකතු කරලා ගන්නවා. එහි වැඩේ කරන්න එපා. හරිද? මේ වැඩේ කරන්න එපා. ඒකට හේතුවක් කියනවා නම් හරිද? හේතුවක් කියනවා නම් හැම අවුරුද්දකම තියෙන මාකින් ස්කීම් බැලුවාම ඔය මාකින් එකෙන් මේ 21 මාකින් එක මේ මාකින් වල තියෙනවා බලන්න පෙර වැඩවලට ලකුණු ගිහින් තියෙනවා. හරිද? ඒ නිසා අපි ගන්න උත්තරේ හදිසි හරි අපිට වැරදුනොත් හරිද? ගන්න උත්තරේ හරි වැරදුනොත් අපිට chance එකක් තියෙනවා මේ පෙර වැඩ වලින් ලකුණු ගන්න. මේ තියෙන්නේ මේ හැම පොයින්ට් එකකටම ලකුණු ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට මේ පෙර වැඩ වලින් ලකුණු ගන්න පුළුවන්. මේවා ගොඩක් මේක නම් අර ටී කිරුම් දාලා නෙවෙයි හදලා තියෙන්නේ. මේ කටිට හදන එක නට ලේසිනේ. ඒ ටික එහෙම දාලා තියෙන්නේ. ඒ නිසා ටී කිරුම් ගහලා හදන්න වල මේ වගේ දේවල් හදනකොට පෙර වැඩ කරනකොට අනිවාර්යෙන් ටී කිරුම් දාලා හදන්න. එතකොට ඒ ටී කිරුම් වලට මේ ලකුණු එවිල්ලා තියෙනවා. එතකොට වරදින්නේ මේක අර ගොඩක්ම හොඳට කරන්න පුළුවන් අයන්නේ මේක හදන්නේ. ඒ නිසා මේක මේ විදිහට හදන් තියෙන්නේ. 20 හොඳම වැඩේ වෙලා තියෙන්නේ 20 කියන්නේ දීලා නෑ මේ මෙහෙම කටයුතු වලින් ජනනය ශුද්ධ මුදල් ප්‍රවාහයට දීලා නෑ. ඒක දීලා නැති හේතුව තමයි මේ 20 ප්‍රශ්න පත්‍රයේ කියන්නේ කියලා තියෙන්නේ මෙහෙයුම් කටයුතු වල තියෙන මුදල් ප්‍රවාහය ඍජු ක්‍රමයටයි වක්‍ර ක්‍රමයටයි කියන දෙකටම හදන්න කියලා. හරිද? තනි ගාණක් ඇවිත් නෑ. ඒකයි මේ අවසාන උත්තරයට ලකුණු දීලා නැත්තේ. නැත්තම් කියන්නේ මේ කියලා ලකුණු දීලත් නැහැ කියලා ප්‍රශ්නයක් එනවානේ. මේ 3550ට ලකුණු දීලා නැහැ. ඒ දීලා නැත්තේ
21 ගානේ මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම හදන්න කියලා නෑ. ඒකේ කියලා තියෙන්නේ ඍජු ක්‍රමයටයි වක්‍ර ක්‍රමයටයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් තියෙන මුදල් ප්‍රවාහය හදන්න කියලා. ඒකයි මේ එහෙම කළා තියෙන්නේ. හරිද? එහෙම නැති ඕනෑම අවස්ථාවක අර විදිහට දෙනවා. හරි. පාරණේවත් චෙක් කරලා බලවත් අපිට හම්බ වෙනවා. එතකොට 2019ට පස්සේ හදන පේපර්ස් වල මේ තියෙන අන්තිම ගාන විදිහට තියෙන්නේ ඔක. හරි. වෙනසක් නැහැ. හරි. හැම අවුරුද්දකම එකම විදිහ තමයි කිසි වෙනසක් නැහැ. හැම අවුරුද්දෙම සිලබස් එක වෙනස් වුණා කියලා වෙනස් වෙලා තියෙන්නේ අර ලකුණු යන තැන විතරයි. ඒ අරින්න වෙන කිසි වෙනසක් නැහැ. හරි මේ පෙර වැඩ ටිකක් ලස්සන කරලා තියන්න. එතකොට පෙර වැඩවල එනවා. හරි. දැන් දන්නවනේ පෙර වැඩ කරන්න දෙන්නේ. දැන් මේ 20 පේපර් එකේ මාකින් එක මේ ලකුණු දීලා තියෙනවා. මේ පැත්තෙන් දීලා තියෙනවා ඒ ලදාගිට දෙන්නේ. සයිඩ් එකේ. හරි. මේ දෙක නම් මෙතන දෙකටම දීලා තියෙනවා. මෙතන නම් වටිනාකම හරි වෙන්න ඕනේ කියලා තිබ්බලු. ඊට පස්සේ මේක මේ 1100ට ලදාගිට දීලා තියෙනවා. පස්සේ ඒකේ නමට දෙන එක අයින් කරලා තියෙනවා මේ මෙතන මේකට දීලා තියෙනවා. ඔහොම මෙහෙට මෙහෙට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් ඉතින්. හරි. කොහොම නමුත් ලකුණු 5ක් 6ක් ගන්න පුළුවන්. හරි. right. ඒ නිසා මේ ගාන හදනකොට පිළිවෙලට හදන්න මේකේ අසම්පූර්ණ සටහන කියන කොටස් වැඩි. මේ විදිහට හොයාගන්න තියෙන කොටස් වැඩි. හරි. මේ විදිහට කරන්න යන්න එපා. මාකින්ස් වල තියෙන විදිහට කරන්න යන්න එපා. ඔයාලා ටී ගිණුමක් ගහලා හදන්න. මම මෙතනින් එහාට හදන ගණන් ඔක්කොම ටික හදන්නේ ටී ගිණුම් දාලා. හරිද? මෙහෙම හදන විදිහත් කියලා දෙන්න. ටී ගිණුම් දාලාම හදන්න try කරන්න. මොකද වර්ධින ප්‍රතිශතය වැඩි මේ විදිහට හදන්න ගියොත්. හරි. මොකද ඔයාලා ටිකක් යහපා නටනවා ගානක් දුන්නා. හැමෝටම පොදුයි කියන්නේ ඔක්කොට. right. දෙවෙනි ගාන ඉඳන් හදන්න. දැන් දෙවෙනි ගාන හදන්න වෙලාවක් නැහැ. හෙට රාජකාරී සතා පිටත් වෙන්නත් ඉතින්. හරි. පුතේ නැගිටින්නත් තියෙනවා. එහෙනම් දෙවෙනි ගාන හෙට හදන්න. හෙට රෑ ක්ලාස් එක ගන්නවා. හෙටත් 8:00ට ෂෙඩියුල් කරලා තියෙන්නේ. 8:00ට එන්න try කරමු. කරන්ට් එක ගියොත් තාම ප්‍රශ්න වෙන්නේ. හරිද? කොම්පි හදන්න ඕන. හරි පුළුවන් තරම් ගාන හදාගෙන ඉන්න try කරන්න. වරදුනට කමන්නේ. වරදින්න තමයි හරියන්නේ. හරිද? ඒත් එක්කම මතක ඇතුව පුළුවන් නම් ආකෘති ටිකවත් අඩුම තරමේ ආකෘතියවත් රූල් කරගෙන ඉන්න. හරි. එතකොට අපි දෙන්නටම ලේසි. හරි මට මොකද ඔයාලව පේන්නේ නැහැ නේ ඇත්තටම. ඔයාලා ගාන කොහොම හදනවද කියලා පේන්නේ නැහැ මට. හරි ළඟ හිටියානම් කියලා දෙන්නත් එපා. ඔය තැන් වල දෙනවා. ඒක සමහර වෙලාවට මම කෑ ගහන්නේ. මට පේන්නේ නැහැ ඔයාලා කරන දේවල්. ඒකයි මං හිතලා කියනවා මං හිතනවා මේ විදිහට ඔයාලා කරන්නේ මේ විදිහට කියලා. ඒකයි මේ සමහර වෙලාවට කෑ ගහන්නේ. කරන්න එපා ඔය වැඩේ කියලා. හරි. ඉතින් තරහත් එනවා ඉතින් නමුත් ඉතින් ඇත්තත් ඒක මට හරියට පේන්නේ නැහැ නේ ඔයාලා කොහොමද ගාන හදන්නේ කියලා ළඟ ඉන්න ළමෙක් හදනවා නම් මට කිව්වේ හැකියි මේ වරද්දන්නේ මෙතන මේකයි ප්‍රශ්නේ කියන්නේ. හරි. ඒ හින්දා අඩුම තරමේ ආකෘතියවත් රෝල් කරගෙන ඉන්න. හරි. මේක හැමෝටම කියන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි. මේක බලන නොබලන හැමෝටම මේ කියන්නේ ගාන හදන්න අඩුම තරම් ගාන හදාගන්න බැරි වුණාට කමන්නේ ආකෘතියවත් රෝල් කරගෙන ඉන්න. ඒ ඇති හොඳටම ඇති. හරි. right. ගාන හදනකොට මොකක් හරි ගැටලුවක් ආවොත් ඒකත් ලියාගෙන එන්න. අපි ඒක සාකච්ඡා කරමු. හරිද? හරි. එතකොට මේ සතිය මේ දවස් ටිකෙම තියෙනවා ඉස්සරහට. ඉරිදා වෙනකන් තියෙනවා. හරි. ඒ නිසා මේ ඉරිදා වෙනකන් මේ ගණන් ටික ඔක්කොම හදනවා. ඊටතර කලින් හදන්න try කරමු. හරි. එතකොට ඉරිදා තව පාඩමක් අපිට කරන්න පුළුවන් වෙයි. හරි. වෙන මොකද දැනගන්න දේවල් තියෙනවද මේ සම්බන්ධයෙන්? හරි වෙන මොකක් හරි දෙයක්. ඒක ක්ලාස් එක ගැන ඕන දෙයක්. මෙතන ඉස්සරහට තියෙනවා තව පාඩම් දෙකක් අපිට තියෙනවා කතා කරන කිලෝම් කරන ඉවරයි. ඊට පස්සේ ඉස්සරහට පාඩම් දෙකක් තියෙනවා පිරිපේ කොටසයි ලාභ පරිමාව විශ්ලේෂණ සහ ආයෝජන. ඒකේ රිවිෂන් එකක් මම කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒකේ තියරි එකයි රිවිෂන් එකයි දෙක එකට දාලා සම්පූර්ණ ලෙසන් එක කරන්න try කරනවා. හරිද? නැත්නම් ආයෙ රිවිෂන් එකේ ආයෙ කර කර ඉන්න දෙයක් නැහැනේ. මේ දෙකට මේ බර තියලා තියෙන්නේ
ගොඩක් අඩුවේ. හරිද? ඒ නිසා මේ දෙකම එකට දාලා එක දිගටම කරගෙන යන්න. රිලේෂන් එකයි තීරය එකයි කිකි ඩබල් ගේම් ගහන්න අවශ්‍ය නැහැ. හරිද? එකටම දාගෙන යන්න තීරය එක දවසක් උගන්වලා ඊට පස්සේ ගණන් ටික හදමු. හරිද? ඒ ටියුන් දෙකම මේ සතිය ප්‍රින්ට් කරලා එවන්න try කරනවා. හරි. දෙකෙන් එකක් හරි එවන්න දෙනවා. සමාගම් එකත් එක්ක. හරි. එතකොට ඉවරයි ඉවරනලා. ඉතින් උගන්වලා ඉවර නැහැ ගණන් හදන්න තියෙනවා. හරි. අද දවසට ක්ලාස් එක දැන් නවත්තනවා. හරි. මම හෙට උදේ නැගිටලා යන්න තියෙනවා. හරි. දැන් හදලා ඉවර කරන්න එක හේතුව මේ රෙකෝඩින් එක යන්නත් පැයක් විතර යනවා. හරි. ඒතකොට රෙකෝඩින් එකත් ගිහලා දැන් ක්ලාස් එක ඉවර කරච්ච ගමන් මට නිදා ගන්න බෑ. මම නිදා ගන්නකොට දැන් 12:00 එකමාර දෙක විතර වෙයි. යන්න යන්න. සර් 9 වෙනි ගානේ EPF සේවකතාවයක ගෙවෙන්නේ නැහැ කියලා දැම්මද ගන්න බෑ. සේවකතාවයක ගෙවෙන්නේ නැහැ. සේවකතාවයක ගෙවෙන්නේ නැහැ කියලා දාන්න විදිහක් නැහැ නේද? සේවකතාවයකත් ඒතර ගෙවලා තියෙන්නේ. ඒක චුට්ටක් ආයි try කරලා බලන්න. මෙයාට මේ සමාගම් 9 වෙනි එක. දැන් හදන්නේ මේ මුදල් ප්‍රවාහ. මේ ඇස්සේ සමාන. හරි එහෙනම් පටිච්චසමුප්පාද හදන්න ගණන් ටික. හරි මම ආයෙ බලන්න සමාගම් 9 මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙම එන්න විදියක් නැහැ හේතුව මේ ශේෂ පරීක්ෂමේ දීලා තියෙන මාස 8කට සල්ලි ගෙවලා කියලා. අවතර ප්‍රශ්නද? හොඳ පොයින්ට් අල්ල ගන්නවානේ. 10% 10% ගෙවලා නෙමෙයි. 10% ගෙවුවේ නැත්තම් අනිවාර්යෙන් ශේෂ පරීක්ෂමේ උපචිත කරලා තියන්න ඕන.